රයිට් මම මතකය ගැන තමයි අද කතා කරන්න යන්නේ. මතකය මෙමරි සාමාන්‍යයෙන් ළමයි විනාඩියක් දෙන්න. සාමාන්‍යයෙන් ඔයාලට තියෙනවනේ ඔළුවක් තියෙනවා. එතන පොඩි ප්‍රශ්නයක් නම් තියෙනවා. අපි හිතමු ඔයාලට තියෙනවා ඔළුවක්. ඔළුව තියෙනවනේ. ඔය ඔළුවේ තියෙනවා මොලයක්. රයිට්. ඔය මොලේ තියෙන්නේ ඔකෙන් වැඩ ගන්නනේ. ඔක ගන්න නැති වුණාට. ඕකේ ධාරිතාව ළමයි අර මේ කම්පියුටරේ 1 TB වගේ එනවා වගේ නෙවෙයි. මේ අපේ මොලේ ධාරිතාව ඔය TB 1 TB වාරයක් 1 TB විතර ඇති. හරි. අපි යූස් කරන්නේ නැහැ. හරි. ඒ වගේම පරිගණකයටත් අවශ්‍යයි මොලයක්. මම මේක ඔයාලා මෙලෝ දෙයක් දන්නේ නැති කෙනෙක් කියලා හිතාගෙන කරන්නේ. ඒකට බේසික් මොලේ ඉඳන් මම මේ මතකය ගැන කියනවා. මම ළමයි පරිගණකයක් අඳිනවා. පරිගණකයක උපාංග ටිකක් අඳිනවා. මොනවද කියලා අඳුර ගන්න පුළුවන් වෙයි. නන්දන හරි. ඔන්න ඔය පරිගණකයේ තියෙන උපාංග වලින් මේකේ ළමයි බාහිර උපාංග තියෙනවා අභ්‍යන්තර උපාංග තියෙනවා. රයිට්. දැනට අපිට පේන්නේ මෙන්න මේ කියන බාහිර උපාංග ටික විතරයි. මොනවාද? අපිට මොනිටරයක් තියෙනවා, කීබෝඩ් එකක් තියෙනවා, මවුස් එකක් තියෙනවා, සිස්ටම් යුනිට් එකක් තියෙනවා. ඔය වගේ ප්‍රධාන ඒකක ටික. ඊට අමතරව අපිට එකතු කරගන්න පුළුවන් printerයක්, ස්පීකර් ඒ වගේ ඒවා ඇඩ් කරගන්න පුළුවන්. ඒ වගේම මේකේ ඇතුලේ උපාංග ටිකක් තියෙනවා. ඇත්තටම ඇතුලේ උපාංග විදිහට අපි ගොඩක් වෙලාවට සලකන්නේ මෙන්න මේ පද්ධති ඒකකේ එහෙම නැත්නම් සිස්ටම් යුනිට් එකේ තියෙන ඒ කොටස. හරි සිස්ටම් යුනිට් එකේ ළමයි තියෙනවා ඔයාලා දන්නවා මදර් බෝඩ් එකක්, මව්පූරුව. මම ඔයාලා අද පෙන්නන ෆොටෝ මව්පූරුවක් තියෙනවා මේ කොළ පාට බෝඩ් එකක්. මේකේ එක එක අපිට අවශ්‍ය උපාංග ටික සම්බන්ධ කරලා තියෙනවා විවිධ ආකාරයට. මේ අතර පරිගණකයේ මොලේ ලෙස අපි හඳුන්වන්නේ ඔයාලා ගොඩක් වෙලාවට මේකට කියන්නේ CPU එක කියලා. ඇත්තටම වර්තමානයේත් ඕකට වැරදි කියන්නේ නැහැ. නමුත් මේකට හොඳම නම ළමයි සැකසනය. සකසනය. රයිට්. ඒකට කියනවා process. මෙන්න මේ processor එක ගැන තමයි මම ඔයාලට මුලින්ම බේසික් ටිකක් කියන්නේ. ඊට පස්සේ අපි යන් මෙමරි කොටසට. හරිද? ළමයි processor එකක් සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා පරිගණකයක් අපි මිලදී ගනිද්දී මෙන්න මේ processor එකක ගැන විශේෂයෙන් බලන්න. ඕකේ වර්ගය මොකද්ද? ස්පීඩ් එක කොච්චරද? ඔන්න ඔය වගේ විස්තර ටිකක් බලන්න. processor එකක් ඔයාලා දැකලා ඇතිනේ නේ. processor එකක් දැකලා නැති අය ඉන්නවද? ඉන්නකො ෆොටෝ එකක් මම ගත්තේ නැහැ. right ඔය තියෙන්නේ processors. ඔන්න තියෙනවා Intel i7 Core i9 Core i3 ඔය විදිහට විවිධ ආකාරයේ processor වර්තමානයේ තියෙනවා. දැන් 9 ඇවිල්ලා තියෙනවා. අතන 9 එකේ විස්තරය නම් මට බලා ගන්නත් බැරුණා. ඒකේ කොහොමද කියන එක අභ්‍යන්තරේ තියෙන්නේ. හරි. ඔන්න ඔය විදිහට ළමයි ඔය processor මුලින්ම එන්නේ මේ මෙන්න මේ හැඩයටනේ තියෙන්නේ. Pentium කියලා එකක් තමයි. Pentium processor එකේ ළමයි තිබ්බේ ඉන්පුට් එකක් දැම්මම අවුට්පුට් එකක් ලබා ගන්නවා. ඒ කියන්නේ එක වැඩක් ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඉන්පුට් එක මොන හරි කාර්යයක් කරන්න ඕන නම් ඒ කාර්ය කරනවා. ඒ කියන්නේ එක වෙලාවකට එක වැඩක් පමණයි කරන්න පුළුවන් උනේ. ඔන්න ඔකට විසඳුමක් පොඩි විසඳුමක් ලෙස අපි දන්නවා මේ පරිගණකයට තියෙනවනේ ඔපරේටින් සිස්ටම් එකක්. මෙන්න මේ ඔපරේටින් සිස්ටම් එකට පෙන්නනවා වැඩ දෙකක් කරන්න පුළුවන් බව. රයිට්. ඕකට වෙනම තාක්ෂණයක කියලා කියනවා. එතකොට එක
ඉන්පුට් එකකින් එක වැඩක් හැබැයි වැඩ දෙකක් වෙන්න පුළුවන් බව පෙන්වනවා. මේවා එනවා Pentium 4 විතර කාලේ. right? දෙන්න එක වැඩක් නෙවෙයි වැඩ දෙකක් එකපාර කරන්න පුළුවන් බව පෙන්වනවා. මේකෙදි වෙන්නේ මේ කලින් තිබ්බ තත්ත්වයට වඩා මෙයා ටිකක් වේගවත් වෙනවා. මොකද මෙයා අර කලින් තිබ්බ වගේම වැඩකුත් කරනවා. ඊට අමතරව තව වැඩක් එයාට කරන්න පුළුවන් බවක් OS එකට පෙන්වනවා. right? මේක විශේෂ තාක්ෂණය. එතකොට මෙන්න මේ වකවානු දෙකේදිම ළමයි CPU එක දැන් මම මේක වනේ මේකට හොඳම නම සකසනය කියලා. මේකේ ඇතුලේ තමයි ළමයි තියෙන්නේ CPU එක. මේකේ ඇතුලේ තමයි තියෙන්නේ CPU එක. right? මේ සකසනයේ ඇතුලේ තමයි තියෙන්නේ CPU එක. ඉතින් අර Pentium කාලෙදී සකසනයකට තියෙන්නේ එක CPU එක නිසා ඕකට අපි පුරුදුනා CPU එකම කියන්න. right? Pentium කාලෙදී සකසනයට තියෙන්නේ එක CPU එක නිසා අපි ඕකට සකසනය කියලා CPU එක කියලාම කියන්න පුරුදුනා. අදටත් එහෙම තමයි. ඊට පස්සේ ඔයාලා දන්නවා අපිට ආව dual core core to do වගේ ඒවා. dual core to do එනකොට ළමයි මෙන්න මේ සකසනය ඇතුලේ CPU දෙකක් එන්න ගත්තා. සකසනය ඇතුලේ CPU දෙකක් ආවා. ඒකනේ dual කියන්නේ. dual core to do වලින් එතකොට එකපාර වැඩ දෙකක් කරගැනීමේ හැකියාව ආවා. එකපාර වැඩ දෙකක් කරගැනීමේ හැකියාව ආවා. ඒක නිසා මෙයා ටිකක් ස්පීඩ් වුණා. මෙයා එක වැඩ ප්‍රොසෙසර් එක CPU එක එක වැඩක් කරනවා අනිත් CPU එක තව වැඩක් කරනවා. මෙන්න මේක තමයි dual core to do කියන කතාව. ඔයාලා මැෂින් තාම IT කරාට ඔය අහලා තිබ්බට සමහර විට අද වෙන්නේ නැති මේ කතන්දරේ දන්නේ. හරි. ඊට පස්සේ ළමයි අපි දන්නවනේ ඔය i3 i5 i7 වගේ ආවනේ. ඇත්තට මට i9 ගැන හොයන්න බැරුණා. මම i7 දක්වා කියලා දෙන්නම්. i3 එනකොට ළමයි අර ඩුවල් කෝ ඒ කියන්නේ CPU දෙකක් යූස් වුණා වැඩ දෙකක් කෙරුවා. CPU දෙකක් යූස් වුණා වැඩ දෙකක්. මං කිව්වනේ අර තාක්ෂණයක් තියෙනවා කියලා OS එකට පෙන්වන්න. virtual ඔයා කියන්නේ virtual කියන්නේ මොකද්ද? තියෙනවා වගේ පෙන්නනවා හැබැයි ඇත්තටම නෑ. virtual කියන්නේ තියෙනවා වගේ පෙන්නනවා හැබැයි ඇත්තටම නෑ. එතකොට අන්න ඒ වගේ තාක්ෂණයක් තිබ්බා. එතකොට i3 වල මේ එක් CPU එකට virtual වැඩ කරන තව දෙන්නෙක් ඉන්න බව පෙන්වනවා. හැබැයි මේ මෙයාලා තරම් මේ දෙන්න වේගවත් නැහැ. මේ ප්‍රධාන දෙන්න තරම් මේ කාර්ය තරම් මේ දෙන්න වේගවත් නැහැ. පොඩි වෙනසක් එයාලා කළා දෙනවා. ඒක නිසා මේකේ අර core to do dual core වගේ දෙකක් තියෙනවා. ඊට අමතරව අර virtual දෙන්නෙකුත් පාවිච්චි කරන නිසා මෙයාගේ වේගය ඊට වඩා ටිකක් වැඩි වෙනවා. මෙයාගේ වේගය ඊට වඩා ටිකක් වැඩි වෙනවා. i5 වෙනකොට ළමයි ඕක තව ටිකක් දියුණු වුණා. i5 වෙනකොට කෝඩ් කෝ එකක් ආවා. ඒ කියන්නේ CPU 4ක් පාවිච්චි කරන්න පටන් ගත්තා. CPU 4ක් පාවිච්චි කරා ප්‍රොසෙසර් එක ඇතුලේ. ඒ කියන්නේ සකසනය තුල CPU 4ක්. ඒකෙන් අපිට පුළුවන් වුණා එකපාර වැඩ 4ක් ඉතා ඉක්මනින් කරගන්න. එකපාර වැඩ 4ක් ඉතා ඉක්මනින් කරගන්න. ඔන්න ඕක නිසා අපි කියනවා i3 එකට වඩා i5 fast කියලා. ඒක නිසා තමයි එයා ටිකක් මෙයාට වඩා මිල මේ එන්න මේ වගේ මිල ගණන් වැඩි වෙන්නේ ඒක. ඊළඟට එනවා ළමයි ගොඩක් වෙලාවට අපි වර්තමානයේ දන්නේ i3 i9 ඇවිල්ලා තින්නේ දැන් i7 i7 එකෙත් ළමයි ලොකු වෙනසක් නෑ i5 එකට වඩා. හැබැයි වෙනසක් තියෙනවා. එයාගේ තියෙන්නේ CPU 4යි. මෙන්න මේ විදිහට වැඩ 4ක් කරගන්නවා. ඒ වගේම එයාගේ තියෙනවා අර virtual ඒවා 4ක්. ඊට අමතරව virtual ඒවා 4ක් තියෙනවා. එතකොට එයාගේ වැඩ යනවා 8ක්. right? අන්න ඒ virtual කතන්දරෙන් ඒ ටෙක්නොලොජි එකෙන් තමයි i5 වලට වඩා i7 වේගවත් කරලා තියෙන්නේ. right? i5 වලට වඩා i7 වේගවත් කරලා තියෙන්නේ. ඔන්න ඔහොම තමයි ළමයි CPU එක අභ්‍යන්තර කවුද මේ CPU එකනේ ප්‍රොසෙසරේ අභ්‍යන්තරය හැදලා තියෙන්නේ. ජෙනරේෂන් එකෙන් ගොඩක් වෙලාට ඔය වේගය වැඩි වෙන එක වගේ ඔය මේ ඒ වගේ තියෙන රෙජිස්ටර් වල වෙනස් වීම ඒ වගේ වේවා කරනවා. හරි. එතකොට ඔන්න කතන්දරේ තමයි මේ i7 වලින් වෙන්නේ. මම කියන්න ගියක අමතක. right.
i7 දක්වා ඔන්න ඔය විදිහට ඔක විකාශනය වෙනවා. ප්‍රශ්නේ අහුවක කියන්න හිතපුවා අමතක වුණා. මොකක් හරි මම කියන්න හිටියා. හරි. හරි. ඔන්න ඔකයි CPU එක කතන්දරේ ළමයි. CPU එක ගැන ඔයාලා ඔන්න ඔය විදිහට ටිකක් ඔළුවේ තියාගන්න. CPU එක තමයි අපේ මොලේ වගේම පරිගණකයේ මොලේ විදිහට සලකන්නේ. අපිව මෙහෙවනවා වගේ පරිගණකයේ සියලුම කාර්යයන් මෙහෙවීම කරන්නේ CPU එක. ඊළඟට මේකේ තියෙන කොටස් ගැන ඒකේ තියෙන අංග ගැන අපි ඉස්සරහට පාඩමේ කතා කරයියන්. දැන්ට මෙන්න මේ කතන්දරේ මතක තියාගන්න. ඔයාලා IT කරන ළමයි නිසා මේවා ඔළුවේ තියෙන්න ඕන. රයිට්? මේවා ඔළුවේ තියෙන්න ඕන නැත්නම් මේ හරි නෑනේ නේ. මේක මොකද්ද මේ i5 කියන්නේ i7 කියන්නේ කියලා මතක තියෙන්න ඕන. එතකොට ළමයි ඔයාලා තාමන ස්ටඩි වලට ගන්නවනම් වර්තමානයේ ඉතින් මේ Pentium 4 එහෙම නැත්නම් dual core core 2 ගන්නවා අඩුයි. හැබැයි dual core එකකුත් ඔයාලට ඇති. ඔයාලා ස්ටඩීස් වලට ගන්නව නම් ඔයාලට මේ i3 එකක් හොඳටම ඇති ළමයි. i3 එකක් හොඳටම ඇති. සමහර ළමයි ඉන්නවා ස්ටඩි කරන්න සාමාන්‍යයෙන් මේ A-level IT වගේ දේවල් කරන්න i7 අරගන්න. ඒක හරියට ළමයි අල්ලපු ගෙදරට යන්න බෙන්ස් එකක් ගන්නවා වගේ වැඩක්. රයිට්? ඔයාලා මේ A-level කරන්න i7 ගන්නවා කියන්නේ අල්ලපු ගෙදරට යන්න බෙන්ස් එකක් ගන්නවා වගේ වැඩක්. හරි? මේවා හොඳයි අර සාමාන්‍යයෙන් සුපිරි ග්‍රැෆික් ඩිසයිනර්ස්ලා. එහෙම නැත්නම් software engineersලා. ඒ වගේ ලොකු ප්‍රෝග්‍රෑමින් කරන මිනිස්සුන්ට තමයි i7 වගේ එකක් සෙට් වෙන්නේ. i5 ඒ ආසන්න යනවා. සාමාන්‍යයෙන් වැඩක් කරගන්න ඔයාලා i3 එකකට වඩා උඩ යන්න එපා. ඒක බොරු වැඩක්. ඇත්තටම ඔයාලා ඒකේ තියෙන දේවල් වලින් වැඩ ගන්න නැහැ. ඔයාලා ඒ i7 එකක් ගන්නවා නම් ඒකෙන් අදහස් කරන්නේ ඔය ලෝකෙට පෙන්වන්න ගන්නවා කියන එක විතරයි. හරි? මොකද තාම ඔය අධ්‍යාපනය ලබන ඔයා මේ i7 එකකින් ගන්න පුළුවන් වැඩ ටික ගන්න දන්නේ නැහැ. එතකොට ඔයා i7 එකක් ගන්න ඕන ඒකෙන් කියන්නේ අර අල්ලපු ගෙදර මිනිස්සයට හරි අනිත් යාළුවන්ට හරි පේන්න ගන්නව මිසක් ඔයා මේකෙන් වැඩ කරන්න අදහසකින් ගන්නව නෙවෙයි. ඔයාට ඇත්තටම i3 එකක් ඇති. සාමාන්‍යයෙන් ওই කාලෙට. හරි? එතකොට මං කිව්වේ අර ඔයාලා මේ i7 එකක් ගන්නවා කියන්නේ අල්ලපු ගෙදරට යන බෙන්ස් එකක් ගන්නවා වගේ සීන් එකක්. ඒක ප්‍රයෝජනයක් නැහැ. ඒක නිසා මේ ගේම් ගහන එක ගේම් ගහන්න හොඳයි i7 ඒ වුණාට ඉතින් ගේම් ගහන එක නෙවෙයිනේ ඔයාලගේ පර්පස් එක නේද මේ තාම ඉගෙන ගන්න කාලේ. රයිට් ගේම් ගහන්න එහෙම එකක් තියෙනවා. සමහර ගේම් වලට i7 හොඳයි. රයිට් ගොඩක් වෙලාට ඕකටනේ ගන්න ඉතින් අම්මා තාත්තා රවට්ටගෙන මේ IT කරනවා කියන්නේ නේ. අතරම IT වලට ලොකුවට මේ මැෂින් අවශ්‍ය නැහැ. හරි. එහෙනම් මම යනවා දැන් මෙමරි කොටසට. රයිට් මතකය ඔන්න ඔය විදිහට එනවා මතකය. මම ඉස්සෙල්ලම මෙන්න මේ ගැන කතා කරනවා. මේක පොඩි මේ අකුරු වල මිස්ටේක් ටිකක් වෙනවා. මම ටක් ගාලා ටයිප් කරපු එකක්. මම කියනවා පරිගණකය බාහිරින් පෙනෙන බාහිර උපාංග මෙන්ම අභ්‍යන්තරව පවතින අභ්‍යන්තර උපාංග අඩංගු වෙනවා. මම ඉස්සෙල්ලත් කියවනේ පරිගණකයක බාහිරින් අපිට දකින්න තියෙන උපාංග ටිකක් තියෙනවා. මොනිටර් එක, කීබෝඩ් එක, මවුස් එක, printer එකක් තියෙනවා ඒවා, ස්පීකර් තියෙනවා ඒවා තියෙනවා. ඊට පස්සේ ඔකේ අභ්‍යන්තර කොටස් ටිකක් තියෙනවා. ඇත්තටම මොනිටරේ අභ්‍යන්තරේ නිකන් පොඩි සර්කිට් එකක් නේ. ඒකෙන් අපිට ගන්න දෙයක් නෑ. ඒක ඩිස්ප්ලේ එකක් නේ. ඕක තියෙන්නේ සිස්ටම් යුනිට් එකේ. සිස්ටම් යුනිට් එකේ තියෙන මව්කූරුව මදර්බෝඩ් එක ගන්න අපි වැඩිපුර කතා කරනවා. ඔයාලා මව්කූරුව සමහර විට තාම දන්නේ නැතුව ඇති. මදර්බෝඩ් එක කියන්නේ මෙන්න මේක. හරි. ඕක තියෙන්නේ සිස්ටම් යුනිට් එක ඇතුලේ. හරි. කොළ පාට බෝඩ් එකක් ගොඩක් වෙලාට තියෙන්නේ. මෙන්න මේ විදිහේ. මේකේ තමයි අපිට අවශ්‍ය ඔය RAM එක, ROM එක, තව තියෙන CPU ඕවා ඔක්කොම සෙට් කරන්න. හරි. ඊළඟට මම කියනවා මෙහි අභ්‍යන්තර ක්‍රියාවලිය සැලකීමේදී ඒ ප්‍රධාන කොටස් පහක් ලෙස හඳුනා ගන්න පුළුවන්. මෙන්න මේ අභ්‍යන්තර උපාංගවල සිද්ධ වන ක්‍රියාවලිය ළමයි ප්‍රධාන කොටස් පහකට වෙන් කර ගන්න පුළුවන්. right? අභ්‍යන්තර උපාංගවල සිද්ධ වන ක්‍රියාවලිය ප්‍රධාන කොටස් පහකට වෙන් කර ගන්න පුළුවන්. මෙන්න මේ කතාව අපි බලමු දැන්. right? මම ගන්නවා ළමයි input devices. input device කියන එක අපි දන්නවා
මොනවාද input device? keyboard එක, mouse එක වගේ අපි භාවිතා කරන devices ටිකට අපි කියනවා input device. අපි ආදානයක් පරිගණකයට ලබා දෙන උපාංග වලට කියනවා input devices කියලා. right? ඊට පස්සේ මෙන්න මේ input device වලින් පස්සේ අපි මොකක් හරි අපි හිතමු key එකක් press කරා කියලා. ඕක යනවා ඊළඟට ඕක සම්බන්ධ වෙනවා control unit එක හා ALU එකත් එක්ක. ගොඩක් වෙලාට ඕක සම්බන්ධ වෙන්නේ ගොඩක් වෙලාට ALU එකත් එක්ක. control unit එකෙන් කරන්නේ ළමයි control unit එකෙන් කරන්නේ ගොඩක් වෙලාට CPU එක මේ තියෙන CPU එක ඒකේ කොටස් දෙකක් තමයි මම ඔය ALU හා control unit කියන්නේ. control unit එකෙන් ගොඩක් වෙලාට කරන්නේ මේකේ පරිපාලනය සියලුම CPU එක control කරන්නේ control unit. ඒ වගේම ALU කියන්නේ අංක ගණිතමය හා තාර්කික ඒකක. ඒ කියන්නේ සියලුම තාර්කික කාර්යයන් හා ගණිතමය කාර්යයන් මෙයා කරනවා. right? ඊළඟට ඔකට සම්බන්ධ වෙනවා output එකක්. ඔයාලා දන්න ඕනේ output එකක් අපිට ගන්න පුළුවන් මොනිටරේ බලලා අපි ඩිස්ප්ලේ එකකින් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට print out එකක් විදියට ගන්න පුළුවන්. ශබ්දයක් නම් ස්පීකර් වලින් එන්නේ output එකක්, මයික්‍රොෆෝන් එකෙන් එන්නේ input එකක්. ඒ විදියට අපිට අවසානයේ ලැබෙනවා output එක මෙන්න මේ CPU එකේ සිද්ධ වෙන ක්‍රියාවලියෙන් පස්සේ. right? input device වලින් ආදාන දෙනවා. ඊට පස්සේ මධ්‍ය සැකසුම් ඒකකයේ CPU එක ඇතුලේ යම් ක්‍රියාවලියක් වෙනවා. ඒ ක්‍රියාවලිය වෙන්න උදව් වෙන කට්ටිය ගොඩක් ඉන්නවා. ඒකෙන් ප්‍රධාන දෙන්න තමයි ALU අංක ගණිතමය හා තාර්කික ඒකකය හා control unit කියන්නේ. right? ඊට අමතරව මේ කතන්දරයට තව කට්ටිය සම්බන්ධ වෙනවා. ඒ ටික මම අද පුළුවන් වෙයිද කියන්න බෑ. ඒක අන්තිමටම මම දාලා තියෙන්නේ. ඒ ටික මම කියලා දෙන්න. හරි? ඒ කියන්නේ CPU එක ඇතුලේ තව ඔය රෙජිස්ටර් කීපයක් වර්ග කීපයක් ඇවිල්ලා සිද්ධ වෙන ලොකු ක්‍රියාවලියක් තියෙනවා. ඒක මම අන්තිමට කියනවා. right? ඊට පස්සේ මෙමරි එකක් මේකට සම්බන්ධ වෙනවා. ඇත්තටම මතකය කියන්නේ මතකයේ විදිහට මේකෙදී ඇත්තටම ගන්නෙ ගොඩක් වෙලා RAM එක. right? CPU එකත් එක්ක ගොඩක් වෙලාවට සම්බන්ධ වෙන්නේ RAM එක. hard disk එක වගේ දේවල් CPU එක direct සම්බන්ධ වෙන්නේ නැහැ. එතකොට මේකෙදී ওই මතක ඒකකේ එම නැත්නම් මෙමරි කියලා ගන්න ගොඩක් වෙලාවට මෙන්න මේ RAM එක තමයි. ඒ කියන්නේ ප්‍රධාන මතකය. right? RAM එකයි CPU එක අතරයි දෙපැත්තටම ගනුදෙනු වෙනවා. ගොඩක් වෙලාවට RAM එක කියන්නේ අපි දන්නවා මේ දත්ත తాවකාලිකව රඳවා ගන්න මිනිස්සෙක්. එයා නශ්‍ය මතකයක් විදිහට අපි හඳුන්වනවා. ඒ කියන්නේ එයාගේ තියෙන දත්ත විදුලිය විසන්දීමකින් අයින් වෙලා යනවා. එතකොට මේ CPU එකට අවශ්‍ය උපදෙස් යම් තාක් කාලයක් රඳවා ගන්න පුළුවන් RAM එක. ඒ වගේම CPU එකෙන් දෙන උපදෙස් යම් තාක් කාලයක් රඳවා ගැනීමේ කාර්ය මෙන්න මේ RAM එකට කරන්න පුළුවන්. right? එතකොට මම කියවනේ කොටස් පහක් තියෙනවා කියලා ප්‍රධාන අභ්‍යන්තර උපාංග වල. ඔන්න ඔය කොටස් පහ තමයි ඔය අඳුර ගන්න ඕන. input device, ආදාන්කාංග, control unit, පාලන ඒකකය. එයා ඉන්නේ CPU එක ඇතුලේ, මධ්‍ය සැකසුම් ඒකකයේ ඇතුලේ. ඊළඟට ඒක ඇතුලේ ඉන්නවා ALU එක. එහෙම නැත්නම් අංක ගණිතමය හා තාර්කික ඒකකය. ඊට පස්සේ එළියේ ඉන්නවා output device, ප්‍රතිදාන ඒකකය. ඒ වගේම මධ්‍ය සැකසුම් ඒකකයට කිසි විටක තනියෙන් වැඩක් කරන්න බෑ. මෙන්න මේ RAM එක නැතුව ඔයාලගේ මැෂින් එකේ RAM එක ගලවලා වැඩ කරන්න පුළුවන්ද බලන්න බෑනේ. ඒ දෙන්න නිතරම සම්බන්ධතාවයක් තියෙනවා. උපදේශ දෙන්න අතර හුවමාරු කරගනිමින්. ඒක නිසා මෙමරි එක ඒ කියන්නේ ඇත්තටම මෙමරි එක කියන්නේ මේකේ ප්‍රධාන මතකය RAM එක තමයි මෙමරි එක විදියට CPU එකට ගොඩක් සම්බන්ධ වෙන්නේ. right? ඔන්න ඔය කතන්දරේ ළමයි අපි කියනවා වෝන් නියුමාන් ආකෘතිය. හරිද? මම ඔයාලට මුලින්ම වෝන් නියුමාන් ආකෘතිය කියලා මේක කිව්වේ නෑ. මෙන්න මේ කතාව තමයි අපි කියන්නේ වෝන් නියුමාන් ආකෘතිය. right? මෙන්න මේ කොටස් පහක් එක්ක මෙන්න මේ තියෙන සම්බන්ධය තමයි අපි කියන්නේ වෝන් නියුමාන් ආකෘතිය. ඔය වෝන් නියුමාන් කියන මිනිසයා 1946 දී මේක හඳුන්වා දෙනවා. එතකොට ඔයාගේ ඔකේ තියෙන විශේෂත්වය එයා තමයි මුලින්ම ඔය මේ ආකෘතිය යටතේ එයා ගබඩා කිරීමේ සංකල්පයක් හඳුන්වලා දෙනවා. right? එතකොට මේක මතක ඒකකය කියන එක හඳුන්වලා දෙන්නේ එයා. right? චාල්ස් බැබේජ් මතක ඒකකය හඳුන්වලා දෙන්නේ නැහැ. එතකොට මේක පුළුවන් CPU එකෙන් පස්සේ මේක hard disk එකක එහෙම නැත්නම් අපිට ඕන තැනක ගබඩා කරන්න. මේකේ memory කොටසක් තියෙනවා මම කිව්වා ඒකේ ප්‍රධාන වෙන්නේ RAM එක CPU එක සම්බන්ධ වෙන්නේ.
හැබැයි මේක මතක ඒකකයට ගබඩා කිරීමකට යනවා. ඒකෙදි අපිට සම්බන්ධ වෙනවා දුඩ තැටිය. එහෙම නැත්නම් තව අපි දන්න devices. හරි. ඒ කියන්නේ ගබඩා කිරීමේ උපාංග. එතකොට මේ වෝන් නියුමන් ප්‍රසිද්ධයි. එයා තමයි ගබඩා කිරීමේ සංකල්පය. ඔකට අපි කියනවා ආචේන සංකල්පය හඳුන්වලා දෙන්නේ. right? වෝන් නියුමන් ප්‍රසිද්ධයි. එයා තමයි ගබඩා කිරීමේ සංකල්පය. ඒ කියන්නේ ආචේන සංකල්පය හඳුන්වලා දෙන්නේ. හරි. ඔන්න ඕක තමයි ළමයි වෝන් නියුමන් ආකෘතිය. ඔය ආකෘතිය ඔයාලත් මම වගේ ඉගෙන ගන්න. නිකන් මෙහෙම කොටු ටිකක් ඇඳලා ඕම ඇඳලා පාඩම් කරගන්න නැතුව මේකේ තියෙන කතන්දරේ ඔලුවට දාගන්න. එතකොට මේක ගොඩනගමින් යනකොට නිකම්ම වෝන් නියුමන් ආකෘතියක් ඇඳේ. හරි. එහෙම නැතුව IT කටපාඩම් කරන්න එපා. මම හැමදාම කියනවා. IT නෙමෙයි ඔයාලා කරන ඕන සබ්ජෙක්ට් එකක්. සමහර සබ්ජෙක්ට් මම දන්නේ නැහැ. එයාලා ඒ ගුරුවරු කටපාඩම් කරනවද කියලා. හැබැයි ඔයාලා තර්ක කරලා ඉගෙන ගත්තොත් විතරයි ඔයාලට විභාගෙට අලුත් ප්‍රශ්නයකට හරියට උත්තර ලියන්න පුළුවන්. එහෙම කට්ටිය තමයි ගොඩක් කලාට ඔය විශ්වවිද්‍යාලයට යන්නේ. හරි. හරි. එතකොට මේක මම කිව්වනේ 1946 තමයි වෝන් නියුමන් මෙන්න මේ ආකෘතිය හඳුන්වලා දෙන්නේ. ඇත්තට මෙයා ජෝන් වෝන් නියුමන්. හරි. ඒකේ ගැන මම පොඩි විස්තරයක් කියනවා. දත්ත ඇතුළත් කිරීමේ හැකියාව input devices තිබ්බනේ. ගබඩා කිරීමේ හැකියාව memory තිබ්බා. ගබඩා කළ දත්තේ සැකසීමේ හැකියාව CPU එකෙන් කරන්නේ ඒක. ප්‍රතිදාන කිරීමේ හැකියාව output device තිබ්බා. පරිගණක යන්ත්‍රයට පැවතිය යුතු බව ඔහු විසින් ඉදිරිපත් කරා. ඔන්න ඔය ඒකක ටික සම්බන්ධතාවයක් අවශ්‍ය බව තමයි මෙයා ඉදිරිපත් කරේ. මේකෙත් අර එයාගේ ආචාර්ය සංකල්පය තමයි අලුත් එකක් විදිහට ගොඩක් වෙලාට ආවේ චාල්ස් බැබේජ්ගේ සංකල්පයට වඩා. මොකද චාල්ස් බැබේජ් ඉන්පුට් ප්‍රොසෙස් අවුට්පුට් කියන සංකල්පය කතා කරලා තිබ්බා. එයාට වඩා වැඩි දෙයක් ආවේ මෙයාගෙන් ඔන්න ඔය කියන ගබඩා කිරීමේ සංකල්පය මෙමරි කියන සංකල්පය. right? වෝන් නියුමන් විසින් හඳුන්වා දුන් මෙම සංකල්පය අනුව නූතනයේ සෑම පරිගණක යන්ත්‍රයක්ම නිර්මාණය වෙනවා. වර්තමානයේ දක්වා මේ පරිගණක දියුණු වෙමින් එන්නේ මෙන්න මේ කියන සංකල්ප ඔස්සේ. right? ඔයාලට ළමයි මේ මොන හරි ලියා ගන්න ඕන නම් ටක් ගාලා ලියා ගන්න නෝට් එකක් දාගන්න. මම නිකන් ලෙක්චර් එකක් වගේ යන්නේ අද. මම මේ රිවිෂන් ළමයිට මතක් කිරීමක් කරන්න නිසා තමයි මෙහෙම යන්නේ. 22 ළමයිට මම නෝට් වෙනම කරන්න පාඩම. හැබැයි ඔයාලට මේක ඇති හරියට ඔලුවට දාගන්න. හරි. මේක මම හොඳටම මේ උලම් උපරිමෙන් තමයි කරන්නේ. හරි. දැන් ආයෙත් මම තාම යන්නේ ඔය වෝන් නියුමන් ආකෘතිය ගැන. යතුරු පූර්ව මූසික වැනි ආදාන උපාංග වලින් යම් කාර්යයක් කිරීම ඉන්පුට් යුනිට් හා සම්බන්ධ වීමක් ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ අපි යතුරු පූර්වකින් මොන හරි කරනවා නම් ඒක තමයි ඉන්පුට් යුනිට් එකක් හා සම්බන්ධ වීමක් කියලා කියන්නේ. ඇත්තටම ළමයි අපි කී එකක් අපි හිතමු කීබෝඩ් එක ගහනකොටම අපිට ඩිස්ප්ලේ වෙනවනේ. දැන් අපි මොකක් හරි ICT කියලා ගවොත් ඒ වෙලෙම අපිට ඒක පෙන්වනවා. ඒක තාමත්ම පොඩි කාලයක පෙන්නුවට උතන යන ප්‍රොසෙස් එක ගොඩක් ලොකුයි. හරි. උතන ගොඩාක් ලොකු කතන්දරයක් තියෙනවා. ඒ කතන්දරයටත් අපි යනවා ඉස්සරහට. ඔය ඉන්පුට් එකක් දෙන තැන ඉඳන් අවුට්පුට් එක පෙන්වන දක්වා අපි මිලි තප්පර එහෙමත් නැත්නම් මේ ඊටත් අඩු කාලයකින් අපිට පෙන්නුවට ඒ අතර සිද්ධ වෙන කාර්යය අතිවිශාලයි. right? මෙන්න මේ විදිහට ඉන්පුට් යුනිට්ස් වල සිදුවන දේවල් විශ්ලේෂණයෙන් පස්සේ මේ දත්ත ඊට පස්සේ යනවා අපි කතා කරා CPU එකට. ඒ කියන්නේ මධ්‍ය සැකසුම් ඒකකයට. ඊට පස්සේ ගණිතමය හා තාර්කික ඒකකය මගින් මේකේ තියෙන ගණිත හා තාර්කික කටයුතු කරනවා. ඒ අතර මේකේ සියලුම පාලන කටයුතු කරන්නේ CPU එකේ තියෙන පාලන ඒකකය මගින්. ඇත්තරම පාලන ඒකකේ තව විශේෂ වැඩක් කරනවා. ඒක ඉස්සරහට කතා කරමු. නමුත් මධ්‍ය සැකසුම් ඒකකයට මේ වැඩේ තනියම කරන්න බෑ. මං කිව්වා මේකට මධ්‍ය සැකසුම් ඒකකයට මේ වැඩේ තනියම කරන්න බෑ. අනිවාර්යයෙන්ම තියෙන ඕන ඩිවයිස් එක. ඒක තමයි අපි කිව්වේ මතක ඒකකයක් තියෙන ඕන. විශේෂයෙන්ම අපිට මධ්‍ය සැකසුම් ඒකකය හා සම්බන්ධ වන මතක ඒකකය වෙන්නේ ප්‍රධාන මතකය. එහෙම නැත්නම් සසම්භාවී ප්‍රවේශ මතකය. එහෙම නැත්නම් අපි දන්න RAM එක. right? ඊළඟට මං කියනවා මෙහි මතක ඒකක ලෙස තිබුණත් ඇත්තටම මෙතෙන්දී මූලික වන්නේ සසම්භාවී ප්‍රවේශ මතකය. හරි. මං කියවනේ මතක ඒකකයේ විදිහට තිබ්බත් මේකේ ප්‍රමුඛයා වෙන්නේ RAM එක. මෙම කාර්යයන් සඳහා අවශ්‍ය දත්ත తాවකාලිකව ගබඩා කරනු ලබන්නේ මධ්‍ය සැකසුම් ඒකකයේ. ඒක වැරදුන මධ්‍ය සැකසුම් ඒකකයේ නෙවෙයි මේ තාවකාලික ගබඩා කරන්නේ සසම්භාවී ප්‍රවේශ මතකයේ විසින්. හරි. මධ්‍ය සැකසුම් එකේ කාර්යයට අවශ්‍ය උපදෙස් తాවකාලිකව ගබඩා කිරීම කරනවා සසම්භාවී ප්‍රවේශ මතකයේ විසින්.
මෙසේ සිදුවන ක්‍රියාවලියෙන් පසු ප්‍රතිදානයක් ලැබෙනවා. ඉන්පසු අවශ්‍ය නම් මෙය ද්විතීක ආචනයක් තුළ ස්ථීරව ගබඩා කිරීමේ හැකියාව තියෙනවා. රයිට්. ඊට පස්සේ දැන් ආදානයේ ක්‍රියාවලිය වුණාම ප්‍රතිදානය ලැබෙනවා. අපිට අවශ්‍ය නම් ඕනියම ආකෘතිය කියනවා අපිට මේක ගබඩා කරගන්න පුළුවන් ස්ථීරව ගබඩා කරන තැන තමයි අපි කියන්නේ ද්විතීක ආචනයන් කියලා. right. අපි පොඩි උදාහරණයක් බලමු ළමයි. ඊළඟට මම මේකේ කියනවා සංඛ්‍යා දෙකක් එකතු කරන්න යන්නේ. මේ සංඛ්‍යා දෙක මම 10 20 කියලා තියෙනවා. කොහොමද මේ වෝන් නියුමන් ආකෘතිය වල මේ සංඛ්‍යා දෙකේ එකතුව යන්නේ කියන එක බලමු. input device වලින් දෙනවා අපි 10 20 කියන සංඛ්‍යා දෙක. ඕක යනවා ඊළඟට CPU එකේ තියෙන ALU එකට. එයානේ arithmetic logic unit. එයා ඔන්න ඔය වැඩේ කරනවා 10 ධන 20 එකතු කිරීමේ වැඩේ කරනවා ALU. එතකොට මම අර පහුගිය දවස්වල කතා කරපු latch ඊට කලින් කතා කර half adder full adder යොදා ගන්නවා ඔය එකතු කිරීම කාර්යයන් සඳහා. right. full adder එකක් half adder එකක් යොදා ගන්න වෙනවා මේ එකතු කිරීම කාර්යයන් සඳහා. ALU එකේ ඔය තියෙන. ඊට පස්සේ මේ සියලු කාර්යයන් පාලනය කරන්න අපි දන්නවා පාලන ඒකකේ එහෙම නැත්නම් control unit එක මගින්. right. මෙන්න මේ සංඛ්‍යා ටික උපදෙස් මෙමරි එකට උපදේශතාවකාලික ප්‍රධාන මතකයේ රඳවා ගන්න පුළුවන්. ඒ වගේම අවශ්‍ය වෙලාවට ප්‍රධාන මතකයට ගන්න පුළුවන්. එහෙම නැත්නම් ස්ථීරව මෙමරියක් තුල එහෙම නැත්නම් hard disk එක හෝ අදාළ මතක එකකයක් තුල මේක ගබඩා කිරීමේ හැකියාව තියෙනවා. ඒ මොනා කරත් අවසානයේ අපිට ALU එකෙන් දෙන උත්තරේ output එකක් විදිහට ගන්න පුළුවන් 20 ධන 30 20 ධන 10 30යි කියන. ඔන්න ඔය කතන්දරේ තමයි වෝන් නියුමන් ආකෘතිය තුල වෙන්නේ. ඔය 30 කියන එකත් අවසානයේ ගබඩා කරන්න පුළුවන්. ඒක මම දාලා නැහැ. අපිට hard disk එකක් හෝ දුඩ තැටිය හෝ ප්‍රධාන මතක ඒකකයක් තුල ගබඩා කිරීමේ හැකියාව තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි අපේ පරිගණකයේ ළමයි බේසික් කාර්ය සිද්ධ වෙන්නේ. මීට අමතරව CPU එක ඇතුලේ මධ්‍ය සැකසුම් එකේ ඇතුලේ ලොකු වැඩක් වෙනවා RAM එකත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ ලොකු වැඩේ අපි ඉස්සරහට කතා කරනවා. දැම්ම කියන්නේ නැහැ. දැනට ඔයාලා බේසික් මතක තියාගන්න මෙන්න මේ වෝන් නියුමන් ආකෘතිය ඒකේ සිද්ධ වෙන ක්‍රියාවලිය මෙන්න මේ වගේ කියන එක හොඳට මතක තියාගන්න. මේක මම කියවනේ කටපාඩම් කරන්න එපා. කොහෙන් ආවත් ලියන්න පුළුවන් විදිහට තර්ක කරලා තියාගන්න ඔළුවේ තියාගන්න. එතකොට ඔයාලට අර මේ ඔක අමතක වීමක් වෙන්නේ නැහැ. හරි. එතකොට කිසි ආක අමතක වෙන්නේ නැහැ. ඕක තර්ක කරලා ලියන්න. ඔයාලා දැන් අද මේක ඉවරුනාට පස්සේ මතකෙන් කොලයක් අරන් ওই ටික ලියන්න. එතකොට ආයෙ ඔක ඔළුවෙන් යන්නේ නැහැ. right. ඊට පස්සේ output device එකට යනවා 30. හරි. ඊළඟට මම ළමයි කතා කරනවා මෙන්න තව කතන්දරයක්. මොකක්ද කියලා ඔයාලා පස්සේ බලා ගන්න. 21 ළමයිට කියන්න ඕන දැන් මේ දවස් 7න් වගේ ඔයාලට පන්ති වලට එන්න වෙනවා. එතකොට අද මම පොඩ්ඩක් කියන්න එක ඉවර වෙන්න කිට්ටු වෙලා. ඔන්න ඔහොම එකක් අඳිනවා මම දානවා ද්විතීක ආචයන. ද්විතීක ආචයනය කිව්වම ළමයි ඔයාලා දන්නවා ද්විතීක ආචයනය කියන්නේ දත්ත ස්ථීරව ගබඩා කරන්න පුළුවන් තැන්. මොනවාද දත්ත ස්ථීරව ගබඩා කරන තැන් එකක් තමයි අපි දන්නවා දුඩ තැටිය. දුඩ තැටිය ගැන මම වෙනම දවසක් කතා කරන්නම්. ඒකේ අභ්‍යන්තර කාර්ය ඒකේ අර තැටි අතර සිද්ධ වෙන දේ සෙක්ටර්ස් ට්‍රැක් ඔය ටික මම වෙන දවසක ඔයාලට විස්තර කරලා දෙන්නම්. ප්‍රධාන ද්විතීක ආචයනයේ උපාංගය තමයි දුඩ තැටිය. ඔයාලා මම හිතන්නේ hard disk එකක් දැකලා නැති කෙනෙක් නැතුව ඇති. සමහර විට අපේ ඔය කෙල්ලෝ එහෙම ෂුවර් නෑ මම එකක් පෙන්නන්න. right. ඕක තමයි hard disk කියන්නේ. හරි මේවා internal hard disk වගේම external hard disk තියෙනවා. අපේ මැෂින් එක ඇතුලේ තියෙන ඒවා අපි කියනවා internal කියලා. ඒ වගේම අපිට දැන් බාහිරින් සම්බන්ධ කරන්න පුළුවන් hard disk තියෙනවා. මෙන්න මේ වගේ USB එකක් කරා වගේ මේ සම්බන්ධ කරගන්න පුළුවන් hard disk තියෙනවා. right. right. ඔයාලා දැකලා නැත්නම් ඉස්කෝලේ කම්පියුටරේ ගලවන්න ළමයි. දැන් මම ඔය ගිය සතියේත් ගැලෙව්වා. ළමයිට ටීචර් ගෙන් අහලා ගලවලා බලන්න ඕවා. RAM එක අත කාලා බලන්න ටිකක් ඈ. CPU එක කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න. CPU කෑලි තියෙනවා නම් අල්ලලා බලන්න. මේ තියෙන්නේ මේ මෙන්න මේකෙන් තමයි මේ hard disk එකේ තියෙනවා කියවන්නේ. මේකෙත් ඇති 3ක් හෝ 4ක් තියෙනවා. මේ තැටි විදිහට තමයි තියෙන්නේ. ඔක අභ්‍යන්තර රූප සටහන. හරි. right.
ඊට පස්සේ මම කතා කරනවා ප්‍රධාන මතකයේ කියන්නේ RAM එක සසම්භාවී ප්‍රවිෂ්ඨ මතකය. ඊට උඩට යනකොට අපිට එනවා නිහිත මතකය. ඒ කියන්නේ කෑෂ් එක. ඔකට තමයි වාරක මතකය. එහෙම නැත්නම් සංචිත මතකය කියලා අපි කියන්නේ. ඊට පස්සේ උඩටම යනවා රෙජිස්ටර්. රයිට්. ඔන්න ඔහම කතන්දරයක් තියෙනවා. ඕක ළමයි පිරමීඩයක්. එතකොට පිරමීඩේ උඩම ඉන්නේ රෙජිස්ටර්. දෙවෙනියට ඉන්නවා නිහිත මතකය, ඊළඟට ඉන්නවා ප්‍රධාන මතකය, ඊළඟට ඉන්නවා ද්විතීකාචනය. අතරම ද්විතීකාචනය ගත්තත් ඒකත් වර්ගීකරණය කරන්න පුළුවන්. ඒ ගැන අපි ඊළඟට කතා කරමු. ඒකෙත් වෙනම කැටගරි වලට යන්න පුළුවන්. හරි. මෙන්න මේ පිරමීඩයක් තියෙනවා. උඩම ඉන්නේ රෙජිස්ටර්, ඊළඟට නිහිත මතකය, ප්‍රධාන මතකය, ද්විතීක ආචරණය පිළිවෙලට ඉන්නවා. රයිට්. ඊට පස්සේ මම උඩට ඊතලයක් ඇඳලා පෙන්නනවා වේගය කියලා එකක්. එතකොට මම ඕකෙන් කියන්නේ ළමයි ද්විතීක ආචරණයක ඉඳන් රෙජිස්ටර් දක්වා යනකොට වේගය වැඩි වෙනවා. රයිට්. එතකොට අපිට තියෙන මෙන්න මේ උපාංග වලින් වේගවත්ම උපාංගය තමයි රෙජිස්ටර් කියන්නේ. වේගෙන් අඩු වෙනවා ද්විතීක ආචරණයට යනකොට. ඒකෙත් දුඩ තැටිය ඊළඟට චුම්බක පටි දක්වා වෙනම යනවා. හරි. වේගෙන් වැඩිම උපාංගය තමයි රෙජිස්ටර්, ඊළඟට නිහිත මතකය, ඊළඟට ප්‍රධාන මතකය, ඊළඟට තමයි ස්ථිරව අපි දත්ත ගබඩා කරන්න ගන්න ද්විතීක ආචරණ අයිති වෙන්නේ. ඒ වගේම ළමයි මේකේ පහළට එනකොට ධාරිතාව වැඩි වෙනවා. රයිට්. ඒ කියන්නේ වේගවත්ම මිනිස්සයාගේ ධාරිතාව අඩුයි. වේගවත්ම කෙනාගේ ධාරිතාව අඩුයි. ඔව් ඒ කතාව තමයි කියන්නේ වේගවත්ම මිනිස්සයාගේ ධාරිතාව අඩුයි. වේගය අඩු එක්කෙනාගේ ධාරිතාව වැඩි. අර සාමාන්‍යයෙන් අපි කියන්නේ මහත මිනිස්සෙකුයි කෙටි මිනිස්සෙකුයි තිබ්බොත් ඒක වෙනස් වෙන්න පුළුවන් සාමාන්‍ය ජීවිතේ. දුවන්න අමාරු මහත එක්කෙනාට කෙටි කෙනා දුවන්න ඉඩ වැඩි. හරි. ඒ වගේ ධාරිතාව වැඩි වෙනකොට වේගය අඩු වෙනවා. වේගය වැඩි වෙනකොට ධාරිතාව අඩු වෙනවා. ඔන්න ඔය කතන්දර දෙක ඔයාලා මේකේ හොඳට මතක තියාගන්න. උඩට යනකොට වේගය වැඩි, පහළට එනකොට ධාරිතාව වැඩි. ඒතකොට උඩම ඉන්නේ කවුද? රෙජිස්ටර්. ඒකගේ තමයි වේගය වැඩිම. ඒ වගේම ඒකගේ තමයි ධාරිතාව අඩුම. 21 ළමයින්ට මතක ඇති අපි ගොඩක් MCQ කරා පාස් පේපර් වල පළවෙනි දෙවෙනි පාඩම් වල මෙන්න මේ පිරමීඩෙන් ගොඩක් ප්‍රශ්න ඇවිල්ලා තිබ්බනේ. MCQ මම හිතන්නේ අපිට 4 5ක්ම වුණා පාස් පේපර් වල මෙන්න මේ කොටස. රයිට්. මම මේ කොටස කරලා ඉවර නෑ. ඊට පස්සේ මම මේකේ කතා කරනවා කො ඊට පස්සේ මම කතා කරනවා මෙන්න මේ කොටස රෙජිස්ටර් නිහිත මතකය හා ප්‍රධාන මතකයේ තියෙන ළමයි අපි කියනවා අභ්‍යන්තර මතකයන්. ඒවා තියෙන්නේ පරිගණකය නැත්නම් සිස්ටම් යුනිට් එක ඇතුලේ. රයිට්. ගොඩක් වෙලාවට තියෙන්නේ අභ්‍යන්තර මතක විදියට. ඒ වගේම ද්විතීකාචනය ඇතරම මේක මම බාහිර උපාංග මතකයන් කියලා කිව්වට දැන් ඔය හાર્ඩ් ඩිස්ක් එක තියෙන්නේ අභ්‍යන්තරවනේ. හැබැයි ගොඩක් ඒවා අපි සම්බන්ධ කරන්නේ බාහිර. ඒක නිසා මම දැම්මේ. ඒ වගේම එක්ස්ටර්නල් හાર્ඩ් ඩිස්ක් එකට අමතරව අපි එක්ස්ටර්නල් හાર્ඩ් ඩිස්ක් කියන්නේ බාහිරිනුත් අපිට දුඩ තැටි ගහන්න පුළුවන්. හැබැයි ඇතුලේ තියෙනවා දුඩ තැටියකුත්. එතකොට එහෙම වුණොත් ඒ සියල්ල බාහිර මතකයන් විදිහට ගන්න බෑ. හැබැයි සමස්තය ගොඩක් අපි ගන්නෙ ඒවා බාහිර මතක විදිහට. හරි. ඒක නිසා ඒක ද්විතීකාචරණ සියල්ල බාහිර මතක ගන්නට අයත් කියලා මතක තියාගන්න එපා. මොකද දුඩ තැටි අපේ පරිගණකය ඇතුළු උපාංගයන් නිසා. හරි. රෙජිස්ටර් නිහිත මතක ප්‍රධාන මතක කියන ඒවා අනිවාර්යෙන්ම අභ්‍යන්තර මතකයන්. ඒ වගේම ඔන්න ඔය තියෙන උඩ තුන් දෙනා අපි කියනවා නශ්‍ය මතකයන්. මේ වාගේ දත්ත තැම්පත් කරලා තියාගන්නේ නැහැ විදුලිය නැති අවස්ථාවල. ඒ කියන්නේ මෙයාලට බෑ ළමයි ස්ථීරව දත්ත තැම්පත් කරගන්න. රයිට්. මෙයාලට බෑ ස්ථීරව දත්ත තැම්පත් කරගන්න. ඒක නිසා මේ තුන් දෙනා අපි කියනවා නශ්‍ය මතකයන් කියලා. හරි. එයාලගේ දත්ත තියෙන්නේ විදුලිය තියෙන තාක්කල් පමණයි. හැබැයි ද්විතීක ආචරණය එහෙම නෙවෙයි. එයාලා දත්ත ස්ථීරව තැම්පත් කරනවා. අපේ OS එක කරන්ට් එක ගියා කියලා නැති වෙලා යන්නේ නැහැ. අපි සේව් කරපු ෆයිල් එකක් කරන්ට් එක ගියා කියලා නැති වෙලා යන්නේ නැහැ. ඒක නිසා අපේ පෙන් ඩ්‍රයිව් එකේ තියෙන ඒවා මේ කොහෙට හරි කරන්ට් ගියා කියලා නැති වෙන්නේ නැහැ නේ. CD DVD වල තියෙන ඒවා නැති වෙන්නේ නැහැ. අන්න ඒ වගේ ස්ථීරව දත්ත තැම්පත් කරන්න පුළුවන්. ඒව තමයි අපි කියන්නේ ද්විතීක ආචරණය කියලා. එහෙම නැත්නම් නශ්‍ය නොවන මතකයන් විදිහට මේවා හඳුන්වනවා. රයිට්. නශ්‍ය නොවන මතකයන් විදිහට. මම මේ කියන ඒවා ඕනේම ඔයාලා නෝට් එකක් දාගන්න මම ආයෙ මතක් කරනවා.
මම වෙන වෙනම නෝට් කියවන්නේ නැහැ. ඔයාලට අවශ්‍ය තැන් තියෙන ඒවා ඔයාලා කොලයක් පැන තියන්න නැත්තේ සටහනක් ගහන්න. ඊළඟ ළමයි මෙන්න මේ ද්විතීකාචනය මම කියවනේ කොටස් වලට බෙදන්න පුළුවන් කියලා. එයාගේ ඇත්තරම තියෙනවා ළමයි එක කොටසක් චුම්බක මාධ්‍ය. ද්විතීකාචනයේ තියෙනවා චුම්බක මාධ්‍ය කියලා. මෙන්න මේ චුම්බක මාධ්‍යට තමයි අයිති වෙන්නේ දුඩ තැටිය හා චුම්බක පටි කියන ඒවා. රයිට්? දුඩ තැටිය හා චුම්බක පටි කියන ඒවා. ඔය දෙකෙන් ඇත්තරම දුඩ තැටිය වේගවත් චුම්බක පටියට වඩා චුම්බක පටිය තමයි ඇත්තරම ඔය පිරමීඩේ යටම එන උපාංගයේ ගොඩක් වෙලාවට එයා තමයි වේගෙන් අඩුම එක්කෙනා. දුඩ තැටිය ඉතාමත් වේගවත්. ඔයාලා චුම්බක පටි ගැන අදහසක් නැත්තම් මම ඔයාලට අර කැසට් පීස් මතක ඇති නේද මේ මේ තියෙන චුම්බක පටි මේ ඔයාලා පරණ කැසට් පීස් ඔයාලා පොඩි කාලේ තියෙන නැති අපි මම පොඩි කාලේ තිබ්බා වගේ මට මතකයි අපි පොඩි කාලේ තිබ්බා හරි මේ චුම්බක පටි වල දත්ත තැම්පත් කරනවා දැන් අර ඊළඟට ඔයාලට මතක ඇති අර කැමරා වල ඉස්සර තිබ්බා ඒකට කියන නම මතක නැහැ අර මේ ෆොටෝ ගන්නලා අපි බැලුවම නිකන් ෆොටෝ එක යන්තම් පේනවත් ඒ වගේ ඒවත් චුම්බක පටි හරි ඔය පටිය තමයි ඔය සින්දු එහෙම නැත්නම් ඒ ෆොටෝ ඒ සියල්ල ඒ දත්ත ලියවෙන්නේ. එතකොට මේ චුම්බක පටිය හොඳ උදාහරණයක් අනුක්‍රමික දත්ත ප්‍රවේශයට. ඒක ගැන පස්සේ කතා කරමු. අනුක්‍රමික දත්ත ප්‍රවේශයට හොඳම උදාහරණය තමයි අන්න හරි ෆිල්ම් රෝල් එක. හරියට මේ චුම්බක පටිය. ඒ කියන්නේ දැම්ම කියන්නම්කෝ. අනුක්‍රමික දත්ත ප්‍රවේශය කියන්නේ ළමයි මෙන්න මෙහෙම එකක්. දැන් දත්ත ප්‍රවේශ ආකාර දෙකක් තියෙනවා. එකක් කියලෙමු. දත්ත ප්‍රවේශ ආකාර දෙකක් තියෙනවා. එකක් අනුක්‍රමික දත්ත ප්‍රවේශය අනිත් එක අහඹු දත්ත ප්‍රවේශය. හිතන්නකෝ මෙන්න මේ මම 21 ළමයිට මේ කතාව කියලා ඇති. මේ දාන්සලක් මේ ඔයාලා ඉන්නේ පොලිමේ ඉස්සරහාම ඉන්නෝ ෂෙහාන් මදුෂවම ඉන්නෝ සෙට් එක ඔය දාන්සල දැන් ඔයාලා මේ දාන්සලට යන්නේ ළමයි පිළිවෙල එක පස්සේ එක ඔන්න ඕක හරියට චුම්බක පටිය වගේ මේකට තමයි කියන්නේ අනුක්‍රමික දත්ත ප්‍රවේශය චුම්බක පටියකත් දත්ත තියෙන්නේ පිළිවෙලට එකපාර යන්න බෑ එක පස්සේ එක තමයි දත්තේ ගමන් කරන්නේ හරි හැබැයි මේ දන්සල කරන අයියා අඳුරනවා එහෙම නැත්නම් මෙතන ඉන්න ඩයල් එකක් අඳුරනවා නම් ඔයාට chance එකක් එනවා මේ කොහෙන් හරි මැදින් හරි ඔය කොහෙට හරි පැනගෙන වැඩේ කරගන්න. අන්න ඒ වගේ ඒවා අපි කියනවා අහඹු දත්ත ප්‍රවේශය. අහඹු දත්ත ප්‍රවේශය. හරි. ඒ කියන්නේ අහඹු ලෙස යන්න අවස්ථාවක් ලැබෙනවා. අනුක්‍රමික කියන්නේ පිළිවෙලට යන. දත්ත ප්‍රවේශ ආකාර දෙකයි අනුක්‍රමික දත්ත ප්‍රවේශය අහඹු දත්ත ප්‍රවේශය. අනුක්‍රමික කියන්නේ පිළිවෙලට යන්න පුළුවන්. අහඹු කියන්නේ ඔය ඕන විදිහකට කැමති විදිහට යන්න අවස්ථාවක් තියෙනවා. එතකොට අහඹු කියන්නේ අනුක්‍රමික කියන්නේ සීක්වෙන්ෂල් නේ. එතකොට මේකට හොඳම උදාහරණය තමයි චුම්බක පටි. හරි. ওই විභාගයට આવොත් හොඳට මතක තියාගන්න. හොඳම උදාහරණය තමයි චුම්බක පටි. අහඹු දත්ත ප්‍රවේශයට හොඳම උදාහරණය තමයි අහඹු කියන්නේම රැන්ඩම් නේ. රැන්ඩම් නේ ඉංග්‍රීසියෙන්. එතකොට අපි රැන්ඩම් කියන නම තියෙන ඩිවයිස් එකක් ගන්න ඕනේ. මොකක්ද? රැන්ඩම් ඇක්සස් මෙමරි. ඒ කියන්නේ RAM එක තමයි අහඹු දත්ත ප්‍රවේශය සඳහා හොඳම උදාහරණය. හරි. දත්ත ප්‍රවේශාකාර දෙකයි අනුක්‍රමික දත්ත ප්‍රවේශයයි අහඹු දත්ත ප්‍රවේශය. එතකොට චුම්බක පටිය තමයි අනුක්‍රමික දත්ත ප්‍රවේශයට හොඳම උදාහරණය. RAM එක තමයි අහඹු දත්ත ප්‍රවේශයට හොඳම උදාහරණය. ඒක අමතක වෙන්න විදියක් නැහැ. සසම්භාවී ප්‍රවේශ මතක. ඒ කියන්නේ අහඹු ප්‍රවේශයක් කරන නිසා තමයි රැන්ඩම් කියන වචනේ දෙකට දීලා තියෙන්නේ. රයිට්. ඒක නෙවෙයි අපි කිය කීටිය දැන් යන් අපි කියපු කතාවට යන්නේ කොහෙද? රයිට් චුම්බක මාධ්‍ය ඊළඟට මේකේ තියෙනවා දෙතිකාචනේ ප්‍රකාශ මාධ්‍ය. ප්‍රකාශ මාධ්‍යයට තමයි අයිති ළමයි CD DVD වගේ තැටි જાති. Blu-ray තැටි CD DVD ඒ වගේ ඒවා තමයි ප්‍රකාශ මාධ්‍ය. නැත්නම් ප්‍රකාශ මාධ්‍යදී ඔය ලේසර් එකක් භාවිතයෙන් තමයි දත්ත කියවීම සිද්ධ කරන්නේ. ගොඩක් වෙලාවට MCQ වලට ඕවත් අහනවා. ලේසර් තාක්ෂණය භාවිතා කරනවා දත්ත කියවන්න. අර අපි CD drive එකට ඕක දැම්මට පස්සේ පොඩි එලියක් වගේ එන්නේ ඒකයි.
ලේසර් තාක්ෂණය භාවිතා කරනවා ඒකට තමයි ප්‍රකාශ මාධ්‍යට අයිති වෙන්නේ CD DVD වගේ ඒවා. ඇත්තටම මේවත් අර මේ දුඩ තැටියට වඩා වේගවත් වේග අඩුයි. හැබැයි චුම්බක පටියට වඩා CD DVD වේගවත්. ඊට පස්සේ අර්ධ සන්නායක මාධ්‍ය සන්නායක මාධ්‍යට තමයි ළමයි අයිති. එහෙම නැත්නම් ඔකට කියනවා ඝන තත්වය කියලා. අපි ওই ෆෝන් වල තියෙන මෙමරි කාඩ් ඊළඟට අපි දන්න අපි පාවිච්චි කරන පෙන් ඩ්‍රයිව් ඒ වගේ ඒවා අයිති වෙන්නේ අර්ධ සන්නායක මාධ්‍යට. ඒ කියන්නේ ඝන තත්වයට මෙමරි කාඩ් පෙන් ඩ්‍රයිව් වගේ ඒවා. රයිට්. හරි. ඕක තමයි තියෙන ආකෘතිය. ඔන්න ඕකට කියනවා මෙමරි හයිරාර්චි කියලා. මතක පිරමීඩය මෙන්න මේක මතක තියාගන්න. මේ පිරමීඩයට මේ යට තියෙන කොටස් ටික නෑ ළමයි. පිරමීඩයට අයිති වෙන්නේ මේ කොටස්. ඔයාලගේ සිලබස් එකේ තියෙන එකට මම හිතන්නේ මීට වඩා දීර්ඝව දීලා තියෙනවා මේ. ඒක ඕනනම් අපි චුට්ටක් බලමු. ඒ කියන්නේ ද්විතීක මතකයේ කොටස් කළා කීපයක් දීලා තිබ්බා. සිලබස් එකේ තියෙන්නේ මේකනේ. නෑ. සිලබස් එකේ ෆොටෝ එක මේකෙන්ම තමයි අරන් තිබ්බ මට අහුණා දවසක්. රයිට් ඒක දැන් හොයන්න බෑ. මම ඒක ඔයාලා ටියුට් වලට දාලා ඇති. මෙමරි ටියුට් එකේ තියෙනවා. මේ සිලබස් එකෙත් ඕක තමයි තියෙන්නේ. ඒකේ අර ලොකු වෙනසක් නැහැ. ඒක මම කිව්වේ මේ තියෙන්නේ මේ අර දිටීකාචනේ ප්‍රධානම වේගවත්ම එක්කන වෙන්නේ දුඩ තැටිය. ඊළඟට තමයි එන්නේ ඔය CD DVD වගේ ඒවා. ඊට පස්සේ අවසානට තමයි එන්නේ චුම්බක පටි වගේ ඒවා. ඒක ටිකක් ඔළුවේ තියාගන්න. ඒ වගේ වේගය වෙනස. ඒතර වේගය අඩුයි චුම්බක පටි වල දුඩ තැටිය ඊට වැඩි. ඒ අතර තමයි CD වගේ ඒවා තියෙන්නේ. රයිට්? හරි. ඕක සම්බන්ධයෙන් ඔය කතාව දැන් ඔයාලා අද ඉවර වුණ ගමන් මේ පිරමීඩය ඇඳලා මේ විස්තර ටික කටුවට ගහ ගන්න. දැන් ගහලා ඇති. ආයි මෙමරි ඔළුවෙන් ඒ කියන්නේ මතකයේ තියාගෙන වැඩේ කරන්න ආයෙත්. රයිට්? හරි. ඊළාට මම කතා කරනවා මීට අමතරව වර්ගීකරණය කළ හැකි ආකාර පරිගණක මතකය. එකක් තමයි ප්‍රයිමරි මතකය හා සෙකන්ඩරි මතකය. කියන්නේ ප්‍රාථමික මතකය හා ද්විතීක මතකය විදිහට අපි මේ මතකය වර්ගීකරණය කරනවා. මධ්‍ය සැකසුම එක ඍජුව ප්‍රවේශ වීමේ හැකියාව ප්‍රාථමික මතකයේ තියෙනවා. CPU එකත් එක්ක ඍජුව සම්බන්ධ වීමේ හැකියාව තියෙන අයට අපි කියනවා ප්‍රාථමික මතක කියලා. මෙන්න මේ ප්‍රාථමික මතකයට ගොඩක් වෙලාට IT device දෙකක් තමයි ළමයි RAM එකයි ROM එකයි. RAM එක ඔයාලා දන්නවා random access memory, ROM එක ඔයාලා දන්නවා read only memory. හරි. RAM එකයි ROM එකයි පට්න මාත්‍ර මතකය එහෙම නැත්නම් සසම්භාවී ප්‍රවේශ මතකය තමයි ප්‍රාථමික මතකයේ තියෙන ප්‍රධානම device දෙක. එයාලට පුළුවන් CPU එකත් එක්ක ඩිරෙක්ට් සම්බන්ධ වෙන ඍජුව ප්‍රවේශ වීමේ හැකියාව තියෙන අය තමයි අපි කියන්නේ ප්‍රාථමික මතකය කියලා. අනිත් අයට තමයි ද්විතීක මතකය කියන්නේ. ඊළඟට කියනවා මෙහි ප්‍රධාන කොටස් දෙකක් ලෙස සසම්භාවී ප්‍රවේශ මතකය හා පට්න මාත්‍ර මතකය හඳුන්වන්න පුළුවන්. අපගේ පරිගණකයේ පමණක් නොව දුරකථන හා බොහෝ ඉලෙක්ට්‍රොනික උපාංගවල මේ කොටස් දෙක. ඒ කියන්නේ ළමයි අපේ කම්පියුටර් වල විතරක් නෙවෙයි අපි පාවිච්චි කරන ෆෝන් වලත් RAM ROM තියෙනවා. ඒ වගේම ගොඩක් ඉලෙක්ට්‍රොනික උපාංග ගොඩක් කිව්වට 100%ක් වගේ ඉලෙක්ට්‍රොනික උපාංග වල RAM එකක් ROM එකක් තියෙනවා. අර හිතන්නකො නිකන් වොෂින් මැෂින් එකක් ගත්තා, ටීවී එකක් ගත්තා ඒකේ යම් කිසි ක්‍රියාවලියක් වෙනවනේ. බටන් ටිකක් දාලා අපිට එව්වට ඒකේ යම් සොෆ්ට්වෙයාර් ටිකක් තියෙනවනේ. ඒවා තියෙන්නේ RAM වල ඊළඟට ROM එකක් ROM එකේ තියෙන ස්ථිරාංග ටික RAM එකක් තියෙනවා මේවා ක්‍රියාත්මක කරන්න. ඒක නිසා අපි දන්න ගොඩක් ඉලෙක්ට්‍රොනික උපාංගත් RAM හා ROM වලින් සමන්විතයි. ඒක අවුරුද්දක MCQ එකකුත් තියෙනවා. වොෂින් මැෂින් එකේ මේ ROM එකක් තියෙනවද නැද්ද කියලා වගේ මොකක් හරි MCQ එක ඔය මේ තෝරන්න තියෙන එකක එක ප්‍රකාශ ABC ප්‍රශ්නයක එක ප්‍රකාශ කරලා තිබ්බා. පට්න මාත්‍ර මතකයක් රෙදි සෝදන යන්ත්‍රයක අඩංගු විය හැකි හරි ඔය වගේ ප්‍රකාශ. ඒ වගේ ඒවා එන්න පුළුවන්. එතකොට ඔයාලා මතක තියාගන්න පරිගණකේ විතරක් නෙවෙයි RAM ROM තියෙන්නේ. අපි දන්න ඉලෙක්ට්‍රොනික උපාංග හැම එකේම වගේම RAM එකක් ROM එකක් තියෙනවා. right. ඔන්න කතා කරනවා ROM එක ගැන නෙවෙයි RAM එක. RAM එක ළමයි දන්නවනේ. ඔන්න ඕම හැඩයක් නේ තියෙන්නේ නේ. ඔයාලා RAM එක අල්ලලා කරලා නැත්නම් ඔයගේ ඉස්කෝලේ ගිහිල්ලා CPU එකක් ගාලා මේ මට කියවෙන්නේම සිස්ටම් යුනිට් එකක් ගලවලා මදර් බෝඩ් එකේ තියෙනවා
ඒ තියෙන තැන මම පෙන්නන්න. මෙන්න මේකේ ඔය කළු පාට තියෙන ළමයි memory chip. right? ඕක ඇවිල්ලා ගොඩක් වෙලාට අපි desktop පරිගණකය එහෙම නැත්නම් අපි දන්න system unit එකේ තියෙන RAM එකක්. ඔය RAM එක විදිහට අපි RAM වර්ග කතා කරනෝනේ SRAM, DRAM ගොඩක් වෙලාට අපේ පරිගණකයේ අපි පාවිච්චි කරන්නේ DRAM එකක්. ඕක DDR එහෙම කතන්දර තියෙනවා. අපි ඉස්සරහට පොඩ්ඩක් ඒ ගැන බලමු. ඕවා තමයි මතක chip කීපයකින් ඔය RAM එක සම්බන්ධ වෙනවා. හැබැයි ගොඩක් වෙලාට මේ laptop වල තියෙන්නේ මේ වගේ එකක්. පොඩ මහතයි. ඒකේ මතක chip ළමයි ඕකේ දෙපැත්තෙම තියෙනවා. අපි අර මේ RAM එකේ ගොඩක් වෙලාට එක පැත්තක විතරයි තියෙන්නේ මතක memory card. හැබැයි මේකේ ගොඩක් වෙලාට දෙපැත්තෙම memory card සම්බන්ධ වීමක් වෙනවා laptop වගේ භාවිතා වෙන RAM වල. ඊට පස්සේ මේ තියෙන RAM slot එක මේ ඔයාලා motherboard එකේ මෙන්න මේ විදිහේ ස්ලොට් එකක තමයි මේක සම්බන්ධ කරලා තියෙන්නේ. මේ කෑලි දෙකක් තියෙනවා. කෑලි දෙක දෙපැත්තට දාලා RAM එක ගලවන්න පුළුවන්. ඊළඟට RAM එක හයි කරද්දී හරියට ෆික්ස් කරාම ඒක ඔටෝස් ටක් ගාලා සෙට් වෙනවා. right? ඔයාලා RAM එකක් ගලවලා නැත්නම් කරුණාකරලා ඉස්කෝලේ ටීචර්ට හරි සර්ට හරි කියලා හොරාට හරි කමන්නේ RAM එකක් ගලවලා බලන්න සාක්කුව දාගන්න එපා. හරි. RAM එක සාමාන්‍යයෙන් මිලයි ඈ. ඊළඟ RAM එක ධාරිතාව ළමයි ඉස්සර නම් ඔය MB 4 8 ඔය වගේ මට්ටමින් ආවිල්ලා වර්තමානයේ වෙනකොට ගොඩක් වෙලාට 2GB 4GB දැන් නම් 8GB ඒ වගේම 16GB දක්වා ගිහිල්ලා තියෙනවා. right උපරිම හිතන් තාම තියෙන්නේ 16GB. ගොඩක් වෙලාට අපි පාවිච්චි කරන ඉස්කෝලවල අලුත් මැෂින් වල 8GB එහෙම නැත්නම් 4GB මට්ටම වත් තියෙනවා ගොඩක් වෙලාවට. හරි. සසම්භාවී ප්‍රවේශ මතකය තමයි අපි ගැන කතා කරන්නේ. මේක මතක පරිගණකයේ ප්‍රධාන මෙම මතකයේ පරිගණකයේ ප්‍රධාන මතකය ලෙස හඳුන්වනවා. ඕකට තමයි අපි කියන්නේ ප්‍රධාන මතකය එහෙම නැත්නම් මේන් මෙමරි එක RAM එක. right? පරිගණක මධ්‍ය සැකසුම් මේකකයට යම් කාර්යයක් සිදු කිරීම සඳහා අවශ්‍ය වන පද්ධති මුදුකාංග, යෙදුම් මුදුකාංග හා අනෙකුත් අවශ්‍ය දත්ත රඳවා ගන්නේ මෙම ප්‍රධාන මතකය. CPU එකට වැඩක් කරන්න අවශ්‍ය වෙලාවට ඒ අවශ්‍ය උපදෙස් తాවකාලිකව රඳවා ගන්නේ RAM එකේ. මම කියවනේ RAM එකයි CPU එකයි අතර තියෙන්නේ උපතින්ම පතාගෙන ආපු සම්බන්ධයක්. හරි. ඒ දෙන්න නැතුව ජීවත් වෙන්න දෙන්නටම බෑ. මෙහි ලක්ෂණයක් වන්නේ සැකසුම් ඒකකයට මෙහි ඇති දෑ ඍජුව ප්‍රවේශ කර ගැනීමට. ඒක නිසානේ මම කිව්ව ප්‍රාථමික මතකයක් කියලා මෙයා. එයාට ඍජුව CPU එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. right? සකසනේ මේ මතකයන් ඕනෑම තැනකින් ඍජුව දත්ත ප්‍රවේශ කරන ලබන අතර ඒ සඳහා අනුපිළිවෙලක් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ රැන්ඩම්ව මෙයාට පුළුවන් මෙන්න මේ දත්ත ප්‍රවේශකාරයන් කරන්න. මෙහි දත්ත කියවීම මෙන්ම ලිවීමට හැකියාව ඇත. එසේ උද පරිගණක ක්‍රියාවිධිත කළ විට මේවා ඔක්කොම අයින් වෙනවා. RAM එකට පුළුවන් දත්ත කියවීම හා ලිවීම. හැබැයි ROM එකට පුළුවන් කියවන්න විතරයි. වාට ඒකේ ලියන්න, ඒකේ වෙනස්කම් කරන්න මොකුත් කරන්න බෑ ROM එකේ තියෙන දත්ත. ඒක නිසා තමයි ඒකට කියන්නේ read only memory කියලා. හැබැයි RAM එක එහෙම නෙවෙයි. ලියන්න, කියවන්න ඕන දෙයක් කරගන්න මේකේ පුළුවන්. හැබැයි මේ හැම සෙල්ලමක්ම කරන්න පුළුවන් කරන්ට් එක විදුලිය තියෙනකම විතරයි. විදුලිය නැති තැන එයා ඔක්කොම දත්ත ටික අයින් වෙනවා එයාගේ තියෙන. right? ඒක නිසා තමයි මෙයා කියන්නේ නශ්‍ය මතකයක් කියලා. right. මේ තියෙන ආයත RAM slot එකක් සසම්භාව්‍ය ප්‍රවේශ මතක මව්පූර්වයේ පහසුවෙන් සම්බන්ධ කිරීමටත් ඉවත් කිරීමටත් හැකියාව ලැබෙන ලෙස සකස් කර ඇත. මව්පූර්ව සම්බන්ධ කිරීම ස්ථානය තමයි අපි කියන්නේ RAM slot එක කියලා. මව්පූර්වයේ view යනුව මේවා කීපයක් තියෙන පුළුවන්, දෙකක් තුනක් හතරක් තියෙන්න පුළුවන්. right? RAM slot කීපයක් ගොඩක් මව්පූර්ව වල තියෙනවා. සසම්භාව්‍ය ප්‍රවේශ මතක වර්ග තියෙනවා ළමයි. ඇත්තටම වර්ග දෙක නෙවෙයි, අපි සිලබස් එකේ තුනක් කතා කරනවා. ඔයාලගේ ටියුට් එක ඇති මේ ටියුට් එක මම හිතනවා ඔයාලට දීලා තියෙනවා. ඔව් මේක 22 ළමයිටත් මම දුන්නා. මේකෙන් පස්සේ තමයි අපිට කොරෝනා හම්බුනේ. එතකන් කොරෝනා දැන් නෑ අපි. හරි. ගතික සසම්භාව්‍ය ප්‍රවේශ මතකයේ හා විශේෂ සසම්භාව්‍ය ප්‍රවේශ මතකයේ තමයි මේකේ තියෙන ප්‍රධාන දෙක. ඕක අපි කෙටියෙන් කියනවා DRAM එකයි SRAM. ඊළඟට SDRAM කියලා තව එකක් තියෙනවා. අතර මේක ගොඩක් විශේෂ වෙන්නේ නෑ. ප්‍රධාන වශයෙන් අපි කතා කරන්නේ DRAM හා SRAM ගැන. මේ දෙන්නගේ වෙනස්කම් ගැනත් කතා කරන්න ඕන. ඊට කලින් මම තව තැනකට වෙලාවත් යනවා හොගා.
ROM එකයි RAM එක ගැන ලොකු විස්තරයක් තියෙනවා. ඒ දෙක ඒ වගේ කොටස් ගැන මම ඉස්සරහට කතා කරන්නම් තව දවසක් කරන්. ඊට කලින් මට බලන්න ඔයාලට මෙන්න මේ ක්‍රියාවලිය පරිගණකයේ වෙන සීන් එක පොඩ්ඩක් කියන්න ඕන තව ටිකක්. අපි බලන්න හදන්නේ දැන් කොහොමද මේ RAM එක කොටස් ටික ROM එකේ ගැන අපි වෙනම කතා කරමු. මේකේ ගොඩක් ලෙක්චර් එකක් තව පැය කමාරක විතර දෙන්න පුළුවන්. ඒක නිසා අද මට ඔළුවට දෙන්න ඕන ටික තමයි මේ කම්පියුටර් එක ඇතුලේ ඔයාලා වැඩ කරන්නේ කොහොමද කියන එක ඔළුවට දාගන්නයි අවශ්‍ය. ඒක නිසා මම මේ කොටස කරනවා. ඊට පස්සේ වෙලාව තිබ්බොත් අපි RAM එකට ආයෙත් යන්න. RAM එක මේකේ ප්‍රධාන අංගයක්. අපි බලමු මේකේ මේ කොහොමද වැඩසටහනක් ක්‍රියාත්මක වෙන්නේ කියලා. දැන් අපි වැඩසටහන විදියට දාන්නේ තමයි software නේ. අපි පරිගණකයට වැඩසටහන විදියට දාන්නේ software. ඒවට අපි කියනවා මුදුකාංග. අයල බල්ලෝ ඇත්තටම මුදුකාංගයක් අපි අපට දක්වන්නේ පිළිවෙලට ලබා බල්ලෝ කියලා. පිළිවෙලට ලබා දීලා තියෙන උපදේශ මාලාවකට අපි කියනවා. ඇත්තටම මුදුකාංග සමන්විතයි ළමයි වැඩසටහන් කීපේ. කවුරු හරි නෑනේ. හරි. මුදුකාංග සමන්විත වෙනවා වැඩසටහන් කීපේ. මේව දන්නේ නැතිව ලියා ගන්න. මුදුකාංග සමන්විත වෙනවා ප්‍රෝග්‍රෑම් කීපේ. software එකක තියෙනවා multiple program කීපයක් තියෙනවා මුදුකාංග. ඒ වගේම වැඩසටහනක ළමයි තියෙනවා මේ ප්‍රෝග්‍රෑම් එකක තියෙනවා උපදේශ සමූහයක්. right? එතකොට ඔයාලා මතක තියාගන්න මුදුකාංගයක වැඩසටහන් සමූහයක් තියෙනවා ප්‍රෝග්‍රෑම් සමූහයක්. මේ එක ප්‍රෝග්‍රෑම් එකක උපදේශ සමූහයක් තියෙනවා. නැවත කියන්න මුදුකාංගයක software එකක ප්‍රෝග්‍රෑම් සමූහයක් තියෙනවා. වැඩසටහන් සමූහයක් තියෙනවා. මේ එක වැඩසටහනක උපදේශ සමූහයක් තියෙනවා. instruction සමූහයක් තියෙනවා. right? ඔන්න ඔය විදිහට තමයි මුදුකාංගයක් විසිරලා යන්නේ. ඔයාලා මුදුකාංග ගැන කතා කරද්දී ඔන්න ඔය කොටස් තුනක් ඒකේ තියෙන බව හොඳට ඔළුවේ තියන් වැඩ කරන්න. ඒ කියන්නේ නිකන් software එකකින් වැඩ කරනකොට ඔය හිතන්න ඕනේ නැහැ. නමුත් අපි IT වල කතා කරද්දි මේව ගැන ටිකක් ওই ටික ඔළුවේ තියාගන්න. මුදුක software එකක program තියෙනවා. program වලට instruction තියෙනවා. උපදේශ තියෙනවා. ওই විදිහට තමයි software එකක් හැදිලා තියෙන්නේ. ඒක නිසා තමයි අපි මේ කියන්නේ අවසානයේ මේ උපදේශ මාලාවක් කියලා software එකක්. ඇත්තටම ඒක හොඳම බෙදිල්ල තමයි මේක. මුදුකාංගයක program තියෙනවා. program එකක උපදේශ තියෙනවා. right? හැබැයි අපි අර්ථ දක්වන්නේ ඒක නිසා තමයි උපදේශ මාලාවක පිළිවෙට දුන්නම ඒක මුදුකාංගයක් කියලා. හරි. ඊට පස්සේ මම එනවා මෙන්න මේ කතාවට. කොහොමද CPU එකක් සම්බන්ධ වෙන්නේ දුඩ තැටියත් එක්ක කියලා කතාවක්. කොහොමද සකසනය හා දුඩ තැටිය සම්බන්ධ වෙන්නේ කියන කතාවට අපි එනවා. ඉන්න මට විනාඩියක් දෙන්න. මම තව පොඩ්ඩක් ඕක ගැන විස්තරයක් දාගත්තා. ඇත්තරම මුදුකාංගයක් ක්‍රියාත්මක දැන් ඔය කියන software එකක් තියෙනවනේ. මේ software එකක් ක්‍රියාත්මක කිරීමේ සම්පූර්ණ වගකීම තියෙන්නේ මධ්‍ය සැකසුම් එකක. එයානි සකසනය. එතකොට ඔයා මොකක් හරි මුදුකාංගයක් වර්ඩ් වෙන්න පුළුවන්, ගේම් එකක් වෙන්න පුළුවන්, ඔය මොකක් කරත් ඕක ක්‍රියාත්මක කිරීමේ වගකීම තියෙන්නේ මධ්‍ය සැකසුම් ඒකකයට. හැබැයි ඔය මුදුකාංග ගබඩා වෙලා තියෙන්නේ කොහෙද ළමයි? පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න. ඒ මුදුකාංග ගබඩා වෙලා තියෙන්නේ කොහෙද අපේ පරිගණකේ? ඔය software ගබඩා වෙලා තියෙන්නේ කොහෙද? ඔය software ගබඩා වෙලා තියෙන්නේ කවුරු කතා කරන්නේ? ඇත්තටම දුඩ තැටියේනේ hard disk එකේ තමයි ඔය software ගබඩා වෙලා තියෙන්නේ. හරි. එතකොට මේ hard disk එකේ තියෙන බඩු ටික එන්න ඕන CPU එකටනේ. hard disk එකේනේ තියෙන්නේ ස්ථිරව ගබඩා කරලා තියෙන hard disk. ඔය hard disk එකේ තියෙන බඩු ටික එන්න ඕන CPU එකට. ඔන්න ඕක තමයි දැන් මම ඔය පැහැදිලි කරන්න ලෑස්ති වෙන්නේ. සාමාන්‍ය ළමයි hard disk එකක් දැන් නම් 500 GB ගොඩක් වෙලාට આવම ඒ 1 TB වගේ දක්වා ගොඩක් වෙලාට පාවිච්චි කරනවා. ඒකේ ලොකු ස්පේස් එකක් ලොකු ධාරිතාවක් තියෙනවා. දත්ත ගොඩාක් ගබඩා කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි මුදුකාංග වගේ ගොඩක් දේවල් ගබඩා වෙන්නේ මෙන්න මේ දුඩ තැටිය තුල. ඊට පස්සේ දුඩ තැටියෙන් ඔය අත්‍යවශ්‍ය උපදෙස් ටිකක්
දුඩ තැටියේ තියෙන ඒ වගේ අත්‍යවශ්‍ය ටිකක් එනවා RAM එකට. ඒ කියන්නේ ප්‍රධාන මතකයට. ඔකට අපි කියනවා සසම්භාවි ප්‍රවේශ මතකය. දුඩ තැටියේ 500 GB තියෙනවා නම් අපි දන්නවා RAM එකක් තියෙන්නේ සයිස් එක වර්තමානයේ උපරිම 16 GB. ඒ කියන්නේ අපි පාවිච්චි කරන 4GB 8GB GB 8ක් 4ක් වගේ. එතකොට දුඩ තැටිය GB 500ක් එම නැත්නම් GB 1024ක් වගේ ලොකු ගාණක් එනවා 1TB ඒ කියන්නේ එනවා. ඒ දෙකේ වෙනස පැහැදිලි. දුඩ තැටිය අති විශාල ධාරිතාවක් තියෙනවා. RAM එකේ ධාරිතාව ඉතාමත් කුඩයි එයාට සාපේක්ෂව. හරි. දුඩ තැටිය 1024 GB වෙද්දි RAM එක තියෙන්නේ 8 GB වගේ මට්ටමක්. හරි. එතකොට ඒ දෙකේ වෙනස අඳුගන්න අර software එකම RAM එකට ගේන්න ක්‍රමයක් නැහැ. ඔයා software එක open කරා කියලා software එකම RAM එකට ගේන්නේ නැහැ. අර අත්‍යවශ්‍ය උපදෙස් ටික ඔබ ක්‍රියාත්මක කරන්න අත්‍යවශ්‍ය ටික තමයි RAM එකට ගේන්නේ. ඒකෙනුත් අත්‍යවශ්‍ය ටික තමයි අපි ක්‍රියාත්මක කරන්න CPU එකට දෙන්නේ. right? RAM එක 4GB නම් මේකේ MB ගාණක් තියෙන්නේ CPU එකේ. ඒකෙනුත් අත්‍යවශ්‍ය ටික තමයි CPU එකට යන්නේ. සකසනට යන්නේ. ඔන්න ඔය විදිහට තමයි දුඩ තැටියේ තියෙන එක CPU එකට එන්නේ. මේකේ අතරමැදියෙක් ඉන්නවා. ඒ මිනිස්සයා ගැන මම ඊළඟට කතා කරනවා. දැන් කියන්නේ නැහැ. right? RAM එකේ ඉඳන් CPU එකට යන වැඩේ තව ඉක්මන් කරන්න අතරමැදියෙක් එනවා. ඒක මම දැන් කියන්නේ නැහැ. අපි හිතමු අපේ software එක 500 MB කියලා. right? දුඩ තැටියේ තියෙනවා මෘදුකාංගයක්. ඒක MB 500. ඔය MB 500න් ඇත්තරම 100ක් විතර තමයි ගන්න RAM එක. අත්‍යවශ්‍ය ටික විතරයි RAM එකට ගන්න. ඒකෙනුත් 10 MB විතර තමයි ගන්නේ සකස. හරි. ඔයාලා තේරුම් ගන්න. එතකොට වෙන ක්‍රියාවලිය මේ දුඩ තැටියේ තියෙන එක ගෙඩි පිටින් සකසනයට දාන්න බෑ. අත්‍යවශ්‍ය ටිකක් ගන්නවා මුලින්ම RAM එක. එයා කියන්නේ CPU එක ගනුදෙනු කරන්නේ එයා දුඩ තැටිය එක්ක ගනුදෙනු කරන්නේ නැහැ. හරි. එතකොට ඒ අත්‍යවශ්‍ය ටික එනකොට අර දත්ත ධාරිතාව ගොඩක් අඩු වෙනවා. 70ක් 80ම අඩු වෙනවා. එතකොට මම උදාහරණයක් දෙන්නේ 500 MB එකකින් RAM එකට එන්නේ 100 MB. ඒකෙනුත් සකසනය ගන්නේ අත්‍යවශ්‍යම ටික මේ වැඩේ කරන්න ඕනම ටික දැනට අවශ්‍යම ටික ඒක 10 MB වගේ වෙන්න පුළුවන්. හරි. ඔන්න ඔය කතන්දරය හොඳට ඔළුවේ තියාගන්න. දුඩ තැටියකින් CPU එකට දත්ත ගමන් කරන විදිහ. ඊට අමතරව මම මෙන්න මෙහෙම කතාවක් කියනවා. අපි හිතමු මෙන්න මේ software එක ඇතුලේ මම කියවන තියෙන program කියලා. program තියෙනවා 10ක්. මුදුකාංගයක් ඇතුලේ ළමයි program තියෙනවා 10ක්. ඔය එක program එකක උපදෙස් තියෙනවා 10ක්. එහෙනම් දැන් ඔක්කොම උපදෙස් කීයක් තියෙනවද? software එක ඇතුලේ program තියෙනවා 10ක්. මම කියවනේ software ඇතුලේ program තියෙනවා program ඇතුලේ instruction. හරි. එතකොට මුදුකාංග ඇතුලේ තියෙනවා වැඩසටහන් 10ක්. එක වැඩසටහනක තියෙනවා උපදෙස් 10ක්. එක වැඩසටහනක උපදෙස් 10ක් තියෙනවා නම් වැඩසටහන් 10 තියෙන උපදෙස් 100ක්. එතකොට ඔය software එකේ ඔක්කොම උපදෙස් තියෙනවා 100ක්. right? උපදෙස් තියෙනවා ඔක්කොම 100ක්. හරි. මේ උපදෙස් 100ම එකපාර මෙයා ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඊළඟට මම කියනවා මේ විදිහට තියෙන උපදෙස් වලින් එකක් මම කිව්වා software එකේ program තියෙනවා program වල instruction තියෙනවා. හොඳට ඔළුවට දාගන්න. ඒ කියන්නේ මුදුකාංගේ වැඩසටහන් තියෙනවා වැඩසටහන් වල තියෙනවා උපදෙස්. එතකොට මම කියනවා වැඩසටහන් 10ක් තියෙනවා එක වැඩසටහනක උපදෙස් 10කුත් තියෙනවා. එහෙනම් ඔක්කොම වැඩසටහන් 10 තියෙන උපදෙස් 100ක්. මේ විදිහට තියෙන උපදෙස් වලින් එකක් දුඩ තැටිය සසම්භාවි ප්‍රවේශ මතකය හරහා මධ්‍ය සැකසුම් එකකට ලබනවා. මේ උපදෙස් 100ක් තිබ්බට software එකේ එකයි ගන්න. RAM එක හරහා CPU එකට. right? උපදෙස් 100ක් තිබ්බට එකයි ගන්න RAM එක හරහා CPU එකට. ඊළඟට මම කියනවා මේ විදිහට ලබාගත් උපදෙස් මධ්‍ය සැකසුම් ඒකකය මගින් විකේතනය කරනවා. අන්න මට ඕන අනිත් පොයින්ට් එක මේ විදිහට දැන් උපදෙස් ගත්තට පස්සේ මෙයා මේ උපදේශය විකේතනය කරන සකසනය මගින්. ඇයි? සාමාන්‍යයෙන් උපදෙස් වෙන භාෂාව පරිගණකයට තේරෙන්නේ නැහැ. අපි දන්නවා පරිගණකයේ තියෙන්නේ ද්විමේ භාෂාව. එහෙම නැත්නම් ඩිජිටල්, එහෙම නැත්නම් බයිනරි. එයා දන්නේ බිංදුව එක පමණයි. ඒක නිසා එන උපදේශය ගත්තට පස්සේ CPU එක මේ උපදේශය විකේතනය කරගන්න.
මෙන්න මේ උපදෙස් විකේතනය කරන කියන වැඩේ කරන්නේ CPU එකේ තියෙන පාලන ඒකකය. MCQ ඇවිල්ලා තියෙනවා විභාගෙට. විකේතනය කියන කාර්ය කරන්නේ CPU එක ඇතුලේ තියෙන පාලන ඒකකය කියන එක හොඳට ඔළුවේ තියාගන්න. right? විකේතන කාර්ය කරන්නේ CPU එක ඇතුලේ තියෙන පාලන ඒකකය. right? එහෙනම් මෙන්න මේ විදිහට දුඩ තැටියේ ඉඳන් උපදේශයක් CPU එකට ගත්තා. ඊළඟ පියවර තමයි ඔය ගත්ත උපදේශය එයාගේ භාෂාවට පරිවර්තනය කරනවා. නැත්තම් මේක වැඩේ කරන්න බෑනේ යාට. ඒක නිසා දෙවෙනියට එයා කරන්නේ උපදේශය ගත්ත උපදේශය විකේතනය කරගන්නවා මැෂින් ලැන්ග්වේජ් එක බවට. ඒ කියන්නේ යන්ත්‍ර භාෂාව එයාගේ භාෂාව බවට, බයිනරි බවට පත් කරගන්න. ඊට පස්සේ තමයි මෙයා මේ උපදේශය ක්‍රියාත්මක කරන්නේ. right? අවසානයේ තමයි එයා මේ උපදේශය ක්‍රියාත්මක කරන්නේ. දැන් මම නැවත කියන්න දුඩ තැටියේ උපදේශ ගොඩක් තියෙනවා. එක software එකක් ඔය ක්‍රියාත්මක කරන්නේ. එතකොට ඒක උපදේශ අපි කිව්වා 100ක් විතර තියෙනවා කියමු. එකක් ගන්නවා CPU එකට, එකක් අරන් ඒක විකේතනය කරනවා, එයාගේ භාෂාවට බයිනරි භාෂාවට පත් කරනවා. ඊට පස්සේ ඒක ක්‍රියාත්මක කරනවා. දැන් තාම එකයිනේ ගත්තේ 100ක් තියෙනවා. ඊළඟට තව එකක් ගන්නවා, ඒක විකේතනය කරනවා, ඒක ක්‍රියාත්මක කරනවා. ඊළඟට තව එකක් ගන්නවා, ඒක විකේතනය කරනවා, ඒක ක්‍රියාත්මක කරනවා. මේ විදිහට මෙයා උපදේශ 100ක් තියෙනවා නම් 100 පාරක් මේ වැඩේ කරනවා. වැඩේ කියන්නේ මෙයා මේක අතිශයින් ඉක්මනට කරනවා. right? ඔයාට දැනෙන්නේ නැහැ නේ මේක උපදේශ 100ක් විකද. දැන් ඔයා software එකක් open කරද්දී උපදේශ 100ක් විකදන වෙනකන් ඔයා කොහේ හරි ගිහින් එන්න එපා. මේ කියන කතන්දර. හැබැයි මේ කියන කතන්දරේ පට්ට වේගෙන් කරනවා. හරි ඒක අපිට දැනෙන්නේ නැහැ. ඒක තමයි මම කිව්වේ. අර අපි කීබෝඩ් එකේ කී එකක් ගහපු ගමන් අපිට පෙන්නනෝනේ. ඒ ඇතුලේ වෙන කාර්යය අතිශයින්ම ලොකු වැඩක්. හැබැයි ඒක ඉතාමත් වේගෙන් වෙනවා. right? ඊළඟට කියනවා දැන් මම කිව්ව කතාව උපදේශ 100ක් ක්‍රියාත්මක වෙන්න නම් මෙන්න මේ ක්‍රියාවලිය 100 වතාවක් වෙන්න ඕන. right? මෙන්න මේ ක්‍රියාවලිය 100 වතාවක් වෙන්න ඕන. හරි. ඔන්න ඔය කියන කතන්දරේ ඔළුවට ගත්තද දැන්? ගැටලු දිනුවට ටක් ගාලා අහන්න ළමයි. හරි. නවත්තන්න නැතුව එක දිගට කතා කරගෙන යනවා පොඩ්ඩක් අමාරු. right. ඔය කතාව තේරුණානේ දුඩ තැටියේ ඉඳන් CPU එක දක්වා මේ කතන්දරේ වෙන්නේ කොහොමද කියලා ඔයාලට දැන් තේරෙනවා. ප්‍රෝග්‍රෑම් software තියෙනවා, ඒකේ ප්‍රෝග්‍රෑම් තියෙනවා, ඒකේ ඉන්ස්ට්‍රක්ෂන් තියෙනවා. ඒ වගේ එකක් තමයි CPU එකට යන්නේ. ඒ ගන්න එක එයාගේ භාෂාවට පරිවර්තනය කරනවා. පරිවර්තනය කළා ඒක ක්‍රියාත්මක කරනවා. ඊට පස්සේ තමයි ඊළඟ උපදේශය අරන් එන්නේ. ඊට පස්සේ ඒක විකේතනය කරනවා. ඒක ක්‍රියාත්මක කරනවා. ওই විදිහට තමයි යා software එකක් වැඩ කරන්නේ. right? ඔයාලා ඔය software එක open කරාට ඕකේ ඇතුලේ වෙන ක්‍රියාවලිය තමයි ඔක. right. ඔක මම තව ටිකක් විස්තර කරනවා. ඉහත සිද්ධ වෙච්ච වැඩේ මම නැවත සඳහන් කරන ප්‍රශ්නයක්ද දන්නේ අහලා තියෙනවා. බලමු. ඔව් උපදේශ වැඩි වුණාම තමයි අර ස්ලෝ වෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ RAM එකේ data එහෙම ගොඩක් අඩු වුණාම තමයි දැන් උපදේශ දරා ගන්න බැරි වුණොත් තමයි ස්ලෝ වෙන්නේ. ඒක නිසා තමයි ගොඩක් වෙලාවට අපි දැන් අර මේ RAM එක ටිකක් වැඩි එකක් එහෙම බලන්න. right. ඔයාලට මීට වඩා හොඳට මෙමරි හොයාගන්න වෙන්නේ නැහැ කොහෙන්වත් හොඳට අහගන්න. මම කියවනේ ඉහත සිද්ධිය ආයෙ කතා කරනවා කියලා ඔන්න ඉස්සලම කරේ ප්‍රධාන මතකයෙන් උපදේශය ලබා. ඇත්තටම අපි දුඩ තැටිය දක් එන්නේ අපි මේකෙදි කතා කරන්නේ CPU එක ගන්න ප්‍රධාන මතකයෙන්. ඒක නිසා මම කියනවා ප්‍රධාන මතකයෙන් උපදේශයක් ගන්න. හැබැයි මතක තියාගන්න ඕක එන්නේ දුඩ තැටියේ ඉඳන්. හැබැයි CPU එක සම්බන්ධයෙන් කතා කරද්දී එයා ඒක ගන්නේ ප්‍රධාන මතකයෙන්. right? එයා දුඩ තැටියට යන්නේ නැහනේ. හරි. ප්‍රධාන මතකයෙන් උපදේශයක් ගන්නවා. ඕක අපි කියනවා fetch කරනවා. ඊට පස්සේ උපදේශ විකේතනය කරනවා. මෙයා අපි කිව්වා එයාගේ භාෂාවට බයිනරි බවට ඔක පත් කරගන්නවා. ඕක අපි කියනවා ඩිකෝඩ් කරනවා කියලා. ඊට පස්සේ මෙන්න මේ ගත්ත උපදේශයක් ගත්තා විකේතනය කරා එක ක්‍රියාත්මක කරනවා. ඒකට අපි කියනවා එක්සිකියුට් කරනවා කියලා. මෙන්න මේ ක්‍රියාවලිය තමයි උපදේශ ඉවර වෙනකන් කැරක් කැරක යන්නේ. මං කිව්ව උපදේශ 100ක් තිබ්බොත් මේ ක්‍රියාවලිය 100 වතාවක් වෙනවා. ඔන්න ඕකට ළමයි අපි කියන්නේ සෙවුම් මිස්ටර් චක්‍රය කියලා. fetch execute circle කියන්නේ circle ලකුණු වැඩි R එකක් එන්න ඕන SIR
සෙවුම් ඉෂ්ට චක්‍රය කියන්නේ ඕක. right දැන් තේරෙන්න ඇති සෙවුම් ඉෂ්ට චක්‍රය ඔයාලා ඉස්කෝලේ වල නම් ඩයග්‍රෑම් එක දීලා කියන්නේ නැති මේක සෙවුම් ඉෂ්ට චක්‍රය කියලා. හැබැයි ඕකේ කතන්දරේ ඔන්න ඕක. right සෙවුම් ඉෂ්ට චක්‍රය කියන්නේ ඔන්න ඕක. right ඔළුවට ගත්තනේ. හරි. දැන් ඉතින් කටපාඩම් කරන්න එපා. මම ආයෙත් කියන්නේ තර්ක කරලා ඉගෙන ගන්න පුරුදු වෙන්න. මං වගේ. මං කියනවා සාමාන්‍යයෙන් ඔයාලට පැය එකමාරක් උගන්වන්න අපි එළියෙන් පැය 7-8ක් මාන්සි. හරි. අද දවසේම මම ඕක තමයි කරේ. අද දැන් මම ඉතින් පන්ති කරන්නෙත් නැති නිසා නෝට් එක හදන ඒවා තමයි කරන්නේ. හරි. ඊළඟට මගේ ස්ලයිඩ් එක ඉවරද? ඔව්නේ. තව කතාවක් කියන්න හිටියම. ඒක මට ප්‍රසන්ටේෂන් එක හදන්න බැරුණා. ඒක මං අඳින්න. පොඩ්ඩක් ඇට වෙයි. ඒ කතාව. මං කතා කරන්නේ දැන් කෑෂ් එක ගැන. කෑෂ් එක කියන්නේ මොකද්ද ළමයි? දැන් අපි කිව්වා හાર્ඩ් එක තියෙනවා. මේ කතාවක් ලස්සන කතාවක්. අර විදිය ලස්සන නෑ. දැන් මං අතින් හදන්නේ මේක දුඩ තැටිය. දුඩ තැටිය. දුඩ තැටියෙන් බඩු වෙනවා. බඩු කියන්නේ උපදෙස් වෙනවා RAM එකට. RAM එක කියන්නේ සසම්බාය පිළිවෙල. ඒකෙන් එනවා මං චුට්ටක් ඈතින් අඳින්නේ CPU. CPU එකට ඒකෙන් තමයි උපදෙස් දෙන්නේ. right ඔය කතන්දරේ අපි කිව්වනේ. සාමාන්‍යයෙන් මං කිව්වා දුඩ තැටියක් 500 GB. සාමාන්‍ය දැන් 1 TB ඊට එහා තියෙනවා. මෙයා සාමාන්‍යයෙන් 8 GB ඔය වගේ ඊට එහා 16 GB දැන් තියෙනවා. හරි. එතකොට උපදේශයක් ගන්නවා අපි හිතමු මෙයා මෙතෙන්ට ගන්නවා 500 MB එකක්. ඒකෙන් මෙයා ගන්න 4 MB වගේ ප්‍රමාණයක්. හරි. ওই විදිහට තමයි උපදේශය යන්නේ. ඕක අපි ඉස්සෙල්ලා හොඳට කතා කරා. එතකොට ළමයි මේ උපාංග තුනෙන් මේක ඇහෙන විශාලයිනේ. කවුද? දුඩ තැටිය. ඔය පොරගේ වේගය ඉතා අඩුයි. වේගය ඉතා අඩුයි. ඉතා අඩුයි කියන්නේ අඩුයි. හොඳටම අඩු කවුද? චුම්බක පටිනේ. මෙයා වේගය අඩුයි. මොකද මේ මිනිස්යාගේ ධාරිතාව වැඩි. මෙයාට වේගයෙන් වැඩ කරන්න බෑ. එතකොට RAM එක තියෙනවනේ. එයා වේගවත්. RAM එක වේගවත්. කතා දෙකක් නෑ RAM එක වේගවත්. වැඩේ කියන්නේ CPU එක ඊටාම වේගවත්. පට්ට වේගවත්. අපේ වචනෙන් කිව්වොත් දුඩ තැටිය වේගය අඩුයි. එයා ස්ලෝ. එයා හිමීට වැඩ කරන එයාගේ මහත වැඩි. RAM එක වේගවත්. එයා වේගවත්. CPU එක ඊටාම වේගවත්. ඊටාම වේගවත්. මෙන්න මේ මිනිස්සයා CPU එක RAM එකට වඩා පට්ට වේගවත් නිසා CPU එක ඉල්ලන වේගෙන් RAM එකට දත්ත දෙන්න බෑ ළමයි. මේ CPU එක ඉතා වේගෙන් වැඩ කරන නිසා මූ ඉල්ලන වේගෙන් RAM එකට දත්ත දෙන්න බෑ. මෙයා හදන වේගෙට මේ මනුස්සයට කොහොමවත් මේ වැඩේ කරන්න. ඒක නිසා තමයි අතරමැදියෙක් ගන්නේ කෑෂ් එක කියලා. ඒක නිසා තමයි අතරමැදියෙක් ගන්නේ කෑෂ් එක කියලා. මෙයාට තමයි ඔයා කියන්නේ නිහිත මතකය, සංචිත මතකය, වාරක මතකය ඔන්න වගේ එක නම් වලින් මෙයා හඳුන්වනවා. right එතකොට මේ කෑෂ් එක ගන්න ප්‍රධාන අරමුණ මොකක්ද ළමයි? RAM එකට වේගයෙන් මේ CPU එකේ වේගෙට RAM එකට වැඩ කරන්න බැරි නිසා අතරමැදියෙක් විදියට ගන්නවා කෑෂ්. දැන් ඉතින් අර ඉස්සෙල්ලා මං කිව්ව කතාව පටල ගන්න එපා. ඉස්සෙල්ලා කිව්ව කතාව ඇත්තටම දුඩ තැටිය RAM එක කෑෂ් එක කරා CPU එකට යන්නේ. හැබැයි අර සෙවුම් ඉෂ්ට චක්‍රයට ඕන ටික තමයි මං එතෙන්දි කතා කරන්නේ. හරි. ඒක නිසා ඒක පටල ගන්න එපා. RAM එක වේගෙන් මදි නිසා CPU එකට සාපේක්ෂව ඊට වඩා වේගවත් හැබැයි RAM එක තරම් ධාරිතාවක් නැති මිනිස්සෙක් මැදින් තියා ගන්නවා. ඒ මැදින් තිබ්බම මේක තව ටිකක් වේගවත් වෙනවා. මොකද්ද? මේ මුදුකාංග ක්‍රියා කරවීම එහෙම නැත්නම් අපි වැඩ කරන එක ටිකක් ඊට පස්සේ තව ටිකක් වේගවත් වුණා. right. එතකොට මේකෙත් මේ පැත්තට යනකොට වේගය වැඩි වෙනවා. අපි අර පිරමීඩ ගැන කලින් කතා කරන්නේ RAM එක රෙජිස්ටර් ගාවට තිබ්බේ කෑෂ්. අද රෙජිස්ටර් කතා කරන්න බැරි වෙයි. රෙජිස්ටර් වල ලොකු කතාවක් තියෙනවා කියන්නේ. right. එතකොට මේ පැත්තට යනකොට ධාරිතාව වැඩි. මේකේ වේගය වැඩි වෙන විදිය මම නිකන් උදාහරණයක් කියන්නම්. ඔයාට මේ සර් කියනවා චෝක් කැල්ලක් අරන් එන්න කියලා. චෝක් කැල්ලක් අරන් එන්න. චෝක් කැල්ල තියෙන්නේ කොහෙද?
චෝක් කැලි තියෙන්නේ ඔෆිස් එකේ. කාර්යාලය තමයි චෝක් පෙට්ටි ටික තියෙන්නේ. කාර්යාලේ තියෙන චෝක් කැලි 500,000ක් තියෙනවා. පෙට්ටි ගොඩක් තියෙනවා. රයිට්. ඔන්න ඔයාට තමයි සර් කියන්නේ මේ චෝක් දෙන්න. ඔයා දැන් යනවා ඉතින් මේම ගිහින් කාර්යාලයට ගිහින් ටොයිලට් එකටත් ගිහින් පුස්තකාලයටත් ගොඩලා ඉමීට එනවා පැයක් විතර යනවා වැඩට. හරි. චෝක් කැල්ල අරන් එනකොට පීරියඩ් එක ගියා. දැන් ඊළඟ දවසෙත් ඔයාටමයි කියන්නේ මේ මිනිස්සයා චෝක් කැල්ල විදිහට. හැමදාම මේක කරන්න බැරි නිසා ඔයා චෝක් තියෙන තව තැනක් හොයාගන්න. ඒ තමයි ස්ටාෆ් රූම් එකේ තියෙන චෝක්. ස්ටාෆ් රූම් එකේ තියෙනවා ඒ කියන්නේ ගුරුවරු ඉන්න තැන ඒක කාර්යාලයට මෙහා තියෙනවා. හරි. ඒකේ තියෙනවා චෝක් අච්චර නෑ. කාර්යාලේ තියෙන ඔක්කොම ස්ටාෆ් රූම් එකේ තියාගන්න බෑනේ. ටිකක් තියෙනවා චෝක්. දැන් ඔයා කරන්නේ ඔයාට දැන් පුළුවන් මෙන්න මේ ස්ටාෆ් රූම් එකට ගිහින් මේක කරගන්න. එහෙනම් දැන් ඔයා ටිකක් වේගවත් වුණා නේද? දැන් ඔයා ඊට වඩා ටිකක් වේගවත් වුණානේ. දැන් ඉක්මනට පීරියඩ් එක ඉවර වෙන කලින් ඔයාට එන්න පුළුවන් දැන්. හරි. දැන් ඊළඟ දවසේ කියනවා ඔයාට චෝක් ගෙන්න. දැන් ඕක හරියන්නේ නැහැ. ඔයා කරන්නේ පන්තියේ ක්ලාස් එකේ තැනක චෝක් කැලි 10ක් 15ක් ගෙනල්ලා තියාගන්න. ඔව්. චෝක් කැලි 10ක් 15ක් ගෙනත් තියාගන්න. දැන් සර් ඉල්ලුව ගමන් ගාලා දුන්නා. හරි. දැන් සර් ඉල්ලුව ගමන් ටක් ගාලා දුන්නා. දැන් ඒක ඊටත් වේගවත් නේද? අන්න ඕක තමයි පරිගණකය වෙන්නේ ළමයි. මේ කාර්යාලය කියන්නේ මේ දුඩ තැටිය වගේ. රයිට්. ස්ටාෆ් රූම් එක කියන්නේ රැම් එක වගේ. කෑෂ් එක කියන්නේ මං කිව්ව පන්ති කාමරය. එතකොට තේරෙනවා මේ අංග ඇඩ් වෙන්න අපේ කාර්යය වේගවත් වුණා. ඔන්න ওই විදිහට තමයි ළමයි පරිගණකයත් වේගවත් වෙලා තියෙන්නේ. ඒකට RAM එක බලපාලා තියෙනවා. ඒ වගේම ඒකට කෑෂ් එක බලපානවා. කෑෂ් එකෙන් කරන්නේ නිතරම ඕන වෙන උපදෙස් ටිකක් ඕකේ රඳවලා ගන්න. එතකොට ටක් ගාලා ගත්තා වැඩේ කරා. RAM එකේ තියෙන උපදෙස් ටිකක් ගත්ත වැඩේ කරා. හැබැයි RAM එකෙන් මේකට දානවා නිතරම ඕන ටික එයාගෙන් මෙයා ගත්තම තව වේගවත් වෙනවා. ඒ වැඩේ තමයි මම මේ කිව්වේ චෝක් කතාව වෙනොත්. එතකොට අපේ process එක අපේ ක්‍රියාවලිය වේගවත්. right? ඕක තමයි ළමයි RAM එකේ නෙවෙයි CPU එකේ කතන්දරේ කොහොමද දත්ත CPU එක දක්වා යන්නේ කියන කතාව. හරි. ওই ටික හොඳට මතක තියාගන්න කෑෂ් එකකින් වෙන්නේ මොකද්ද කියන එක හොඳට ඔළුවේ තියාගන්න. අර මං කිව්වේ වේගය වැඩි කරන එක තමයි කෑෂ් එකෙන් වෙන්නේ. right? හරි. ඊට පස්සේ මට තියෙනවා තව ලොකු කතාවක් කියන්න. කෑෂ් එකේ ධාරිතාව ඇත්තරම මේ එහෙම ලොකු ධාරිතාවක් නැහැ. RAM එකට වඩා ගොඩක් අඩුයි. හැබැයි මේ රෙජිස්ටර් වලට වඩා වැඩි ධාරිතාවක් තියෙනවා කෑෂ්. ඒ වගේම RAM එකට වඩා එයා වේගෙන් වැඩි රෙජිස්ටර් තරම් වේගවත් නැහැ. හරි. ඊළඟට මට තියෙනවා මේ රෙජිස්ටර් ගැන කතා කරන්න ලොකු කතාවක් තියෙනවා. ඒකේ රෙජිස්ටර් වර්ග ටික රෙජිස්ටර් ඇත්තටම කොහොමද මේ දෙන්න අතර ගනුදෙනුව වෙන්නේ කියන දේ තමයි මට කතා කරන්න ඕන. CPU එකයි RAM එකයි අතර ගනුදෙනුව කොහොමද ඇත්තටම වෙන්නේ කියලා. කෑෂ් අමතක කළා මේ දෙන්න අතර සිද්ධ වෙන ගනුදෙනුව වෙන්නේ කොහොමද කියන එක කතා කරන්න ඕන. ඊට කලින් මම චුට්ටක් කතා කරන්නම් බස් ගැන. ඇත්තරම දැන් අද මම කතා කරන්නේ නෑ මේ බස් වර්ග ගැන. නිකම් මේ බස් ගැන කතා කරන්න. බස් වලින් මොනවද ළමයි කරන්නේ? ඔයාලා පාරේ යනෝනේ බස් වල. ඔයා කොහේ හරි නම් කොහෙට ගෙනත් දානවා. ගිහින් දානවා. එතකොට පරිගණකයේ අභ්‍යන්තරයේ තියෙන උපාංග ඇත්තරම මේ අභ්‍යන්තර උපාංග කියන එක හොඳට මතක තියාගන්න. බස් සම්බන්ධ වෙන්නේ නෑ ළමයි කීබෝඩ් මවුස් ඊළඟට printer වගේ බාහිර උපාංග එක්ක. පරිගණකයේ අභ්‍යන්තර උපාංග ටිකක් තියෙනවනේ. ඕව එක්ක ඕවගේ තියෙන දත්ත එහා මෙහා ගෙනියන්න හා මේ අභ්‍යන්තර උපාංග සම්බන්ධ කරන්න බස් පාවිච්චි කරනවා. බස් වර්ග තියෙනවා. වර්ග අපි පස්සේ දවසක කතා කරමු. right? ඔන්න බස් එක අඳිනවා. මේ තියෙන බස් එක. right? අභ්‍යන්තර උපාංග සම්බන්ධ කරන්න බස් පාවිච්චි කරනවා පරිගණක. බස්. හරි. බස් වර්ග තියෙනවා. ඒක අපි පස්සේ කතා කරමු. හරි. ඔන්න දැන් තියෙනවා input unit එකනේ. අපි දන්නවා input unit. input unit එකෙන් කරන්නේ අපි මොකක් හරි අපි හිතමු අකුරක් ටයිප් කරපු ගමන් යන්නේ බස් එක හරහා. මේ බස් එකට දෙනවා ටක් ගාලා. හරි. input unit එකෙන් කරන්නේ අපි දැන් කීබෝඩ් එකේ අකුරක් ටච් කරපු ගමන් ටක් ගාලා බස් එකට දුන්නා. බස් එක ඔක අරන් යනවා.
right ඊළාට ඕකේ මම මෙතන දාන්නම් output device එයාට දත්ත ඇත්තටම මේ පැත්තට යන්න right ඊළාට ඉන්නවා අපේ මෙමරිය ගොඩක් වෙලාට අපි මෙමරි එක කියලා අඳුරනගන්නේ RAM එක ඒ මනුස්සයට පුළුවන් දෙපැත්තටම වැඩේ කරන්න වෙනවා ඒ මනුස්සයා දෙපැත්තටම දත්ත දෙන එක ගන්න එක කරනවා ඊළඟට තියෙනවා සකසනය ඒ කියන්නේ ප්‍රොසෙසර් එක CPU එක ප්‍රොසෙසර් එක ඇතුලේ CPU එක තියෙන CPU එක එයත් දෙපැත්තටම වැඩේ කරනවා right එතකොට ළමයි වෙන්නේ මේ බස් වලට පුළුවන් වම් පැත්තට යන්නත් පුළුවන් වම නෙවෙයි මේ දකුණට යන්න පුළුවන් වමට යන්න පුළුවන්. ඒ කියන්නේ දෙපැත්තටම බස් එකක් යන්න පුළුවන්. මම මේ ඇඳලා තින්නේ සිංගල් බස් එකක්. ඒ කියන්නේ one way එකක් එක ට්‍රැක් එක වල පාරේ යනවා නම් එක ට්‍රැක් එකයි තියෙන්නේ. එතකොට හිතන්න දෙපැත්තටම වාහන යන්න ටිකක් අමාරුයිනේ. එක ට්‍රැක් එකක් තියෙනකොට ඒක ඔලුවට ගන්න. හරි. එක ට්‍රැක් එකේ බස් එකක් තමයි මේ තියෙන්නේ. දැන් ඔයා කීබෝඩ් එකේ කී එකක් දුන්න ගමන් ඉන්පුට් එකක් අපි හිතමු ඔයා M අකුර ටයිප් කරා කියලා ටක් ගාලා බස් එකට දෙන්න. දැන් බස් එක යනවා. බස් එකේ බඩු ගිහිල්ලා යන්නේ RAM එකටනේ. ඕන් RAM එකට යනවා. RAM එකට යනවා. RAM එකෙන් ඕක ආපහු බස් එක හරහා යනවා කොහෙටද? processor එකට. ඒ කියන්නේ CPU එකට. CPU එකෙන් ඔන්න ඔය M අකුර යනවා නැවත කොහෙටද? output device වලට. ඊට පස්සේ තමයි අපිට M අකුර පේන්නේ. තේරුණානේ වැඩේ? M අකුර පේන්නේ ඊට පස්සේ. මොකද්ද වෙන්නේ? බස් එකේ කතාව තමයි මම කියන්නේ CPU එක RAM එක අතර වෙන විස්තරය මම කලින් විස්තර කරන්නේ. බස් එක විස්තර ගන්න ඕන නිසා තමයි මේ කතාව කියන්නේ. input device එකෙන් අපි හිතමු keyboard එකෙන් M අකුර press කරනවා. දැන් ඔය M අකුර යනවා මේ යනවා කොහෙටද යන්නේ? sorry. මේ මෙතනින් යනවා RAM එකට යනවා. RAM එකේ තාවකාලික උපදෙස් ගබඩා ගන්න. RAM එකෙන් මේක අරගෙන ආයෙත් බස් එකට දෙනවා. නැවත ඕක යනවා ඕක ක්‍රියාත්මක කරන්න CPU එක right CPU එකට යනවා CPU එක ඕක දෙනවා ආයෙත් බස් එකට ඒක බස් එකකින් output device වලට අරන් යනවා ඒ කියන්නේ අපිට ওই display එක තියෙන්නේ display එකට පෙන්නනවා එහෙනම් ඔන්න ඔය විදිහට තමයි ළමයි බස් භාවිතා වෙන්නේ අපේ වැඩ කටයුතු කරගන්න input එකේ ඉඳන් output එකට වෙනකන් ඔය කාර්ය කරන්න අපිට බස් එක ඕන දත්තය එහාට මෙහාට යන්න right එතකොට උකත් ඉතා වේගවත්ව වෙනවා අපිට දැනෙන්නේ නැහැ M ගහලා බස් වල ගිහිල්ලා මෙමරිය ගාවින් බැහැලා RAM එකේ වැඩ ටිකක් කරලා ඒකක් බීලා ප්‍රොසෙසර් එකට ගිහිල්ලා කාලා බීලා හිමීට එනව නෙවෙයි. හරි. ඕක M ගහපු ගමන් M පෙන්නනවා. හැබැයි ඇතුලේ තා ලොකු ප්‍රොසෙස් එකක් වෙනවා. ඒකෙදි දත්ත බස් එකේ කාර්යය තමයි මම දැන් විස්තර කරේ. දත්ත බස් හරහා තමයි ඔවා අරන් යන්නේ. right. හරි. එතකොට ළමයි මේක මම කිව්වා one way එකක් කියලා. one way එකක් නම් එක වෙලාවක කරන්න පුළුවන් එක වෙලාවක. දැන් පාරේ වාහන පාරේ තියෙන එක ට්‍රැක් එක නම් වාහන මෙහෙටයි මෙහෙට දෙපැත්තටම ගියන්න බෑනේ නේ අර අතුරු පාරවල් එහෙම තියෙන සාමාන්‍ය එක වාහනය යන්නේ තව එකක් ආව රිවර්ස් කරලා හරිය මේක කරලා යන්න වෙන්නේ ඒ වගේ මේකේ යන්න පුළුවන් එකයි එහෙනම් ඉන්පුට් එකේ ඉඳන් RAM එකට මේක යනකොට අවුට්පුට් එකටයි ප්‍රොසෙසර් එකටයි සම්බන්ධ වෙන්න ක්‍රමයක් නැහැ එතකොට වෙන්නේ ඉන්පුට් එකේ ඉඳන් මෙමරියට ඔක යන එක විතරයි right ඊළඟට මෙමරියේ ඉඳන් ප්‍රොසෙසර් එකට ඕක යද්දී ඉන්පුට් එකයි RAM එකයි සම්බන්ධ වෙන්නේ නැහැ. එක වෙලාවට එක මේකයි යන්නේ. හරි. ඊට පස්සේ ප්‍රොසෙසර් එකේ ඉඳන් අවුට්පුට් එකට මේක යද්දි ඉන්පුට් එකටයි RAM එකටයි සම්බන්ධ වෙන්න විදියකුත් නැහැ. හරි. එක වෙලාවට එක වැඩයි සිද්ධ වෙන්නේ. ඕක තමයි ළමයි බස් එකේ කාර්යය. right. හරි. හරි. අද කරපු ටිකේ මොනවා හරි ගැටලු තියෙනවද? දැන් ඔය මං කරපු ටික අපි ඉස්සෙල්ලම කතා කරා CPU එක ගැන ඊළඟට කතා කළා මං අවසානට කිව්වා ඒ කිව්වේ වෝන් නිව්මාන් ගැන ලොකු කතාවක් කරා ඊළඟට අපි ලස්සන කතාවක් කරා සෙව් මිස්ටර් චක්‍රයට ඒකත් අපි කතා කරලා ඉවරලා මේ කියන්නේ සෙව් මිස්ටර් චක්‍රය කියලා කිව්වේ ඒ කියන්නේ අපි තාර්කිකව වැඩේ කරේ හරි තර්කයෙන් වැඩේ කරේ ඊට පස්සේ මං කතා කරා කෑෂ් එක කොහොමද මේ කතාවට සම්බන්ධ වෙන්නේ කියලා ඒ කියන්නේ අපේ නිහිත මතකය ඊට පස්සේ මං අද කතා කරා බස් එක ගැන right ඔන්න ඔය කාරණාවල ගැටලු තියෙනවා නම් අහන්න මම විනාඩි 5ක් දෙන්න විනාඩි
කීපයක් දෙන්න. ඊළඟට මම තව දවසක ළමයි ඔයාලට කතා කරනවා මේ RAM එක හා CPU එක අතර තියෙන සම්බන්ධය. තව දවසක් කියන්නේ ඊළඟ දවසේ අපි මෙමරි කතා කරනකොට ඕක ගැන තමයි කතා කරන්නේ. RAM එක හා CPU එක අතර රෙජිස්ටර් එක්ක සම්බන්ධතාවයක් තියෙනවා. අන්න ඒ සම්බන්ධතාවය ගැන ලොකු කතාවක් අපි කතා කරනවා. ඊට අමතරව අපි RAM එකේ කොටස් ටික හා ROM වල කොටස් ටික ගැනත් එදාට කතා කරමු. එතකොට මෙමරි ඇත්තටම ඉවරයි. අද 150ක් විතර අපි 150ට වඩා කතා කරා. ඒකේ තව පොඩි තැන් තියෙනවා. ඒවා අපි හිමීට කතා කරමු. මේකේ මෙමරි පරිගණක ඇතුලේ වෙන සිද්ධාන්තේ ඔයා දැන් තමයි මම හිතන්නේ ජීවිත කාලෙම අද තමයි හරියට ඔලුවට ගන්න නැත්තේ. ඔයාලා පරිගණකයෙන් වැඩ කරාට මේකේ වෙන්නේ මේ කතන්දරේ. IT කරන ළමයි ඕවා හොඳට දැනගන්න මේවා සිලබස් එකේ තියෙනවා. හැබැයි මේක මේ විදිහට වෙන්නේ කියලා හරියට අද තමයි දැනෙන්නේ නැත්තේ. ඒක නිසා කරුණාකර මේක උන්න ගමන් ෂෝට් නෝට් එකක් හරි මේ ඔයාගේ මතක විදිහට ඕක ලියා ගන්න. ලියලා ඔයත් හරියට තර්ක කළා ඔක ඔලුවට දාගන්න. අර මන් දුන්න එක අවසාන එක බලලා මේක වෝන් නියුමන් ආකෘතිය කියලා ඕක පාඩම් කරනවා. මේක සෙව්මිස්ටර් චක්‍රය කියලා ඕක පාඩම් කරන්න එපා. කොහොමද වෝන් නියුමන් ආකෘතිය හැදුවේ? ඒක ඔලුවට ගන්න. කොහොමද සෙව්මිස්ටර් චක්‍රය හැදුවේ? ඒක ඔලුවට ගන්න. එතකොට ඔයාට එන ඕන ප්‍රශ්නයකට උත්තර ලියන්න පුළුවන්. එහෙම නැතුව ඔයා කෙලින්ම ගෙඩි පිටින් මේක වෝන් නියුමන් මේම කියලා බලාගත්තට ඔයාට අස්සකින් ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර ලියන්න බෑ. සෙව්මිස්ටර් චක්‍රයත් එහෙමයි මේක උනේ කොහොමද කියන එක මීටරේ ඇතුව අර කොටස් තුන මෙහෙමයි රවුමර කරකිනවා කිය මතක් කරලා තියාගත්තට ඕක කරන්න බෑ. ඒකේ පිළිවෙල හොඳට ඔලුවට දා ගන්න. රයිට්. ඊළඟට මම පටන් ගන්නකොට බැනගෙන ගියානේ. පේපර් කරන්න බය වෙන්න එපා ළමයි. පේපර් කරලා පුරුද්ද හදා ගන්න. නැත්තම් නම් ඔයාලට ගොඩ යන්න බෑ. මේවා අපි කොච්චර ඔළුවේ තියාගත්තත් අපි ඕක ලියන්න පුරුදු වෙන්න බෑ. අපිව මනින්නේ පේපරෙන්නේ. ඒක නිසා පේපර් කරන්න හොඳට පුරුදු වෙන්න. නැත්තම් වැඩේ කරගන්න බෑ. ඊළඟට ළමයි කියන්න ඕන හෙට 20යි 21 පන්තියක් තියෙනවා 5යි කාල 5මාර විතර වෙයි. හෙට තියෙනවා. ඊළඟට 20යි 21 ළමයි ඔය සඳුදා. අඟහරුවාදා 20යි 22 පන්තියටත් ඔයාලට එන්න පුළුවන්. ඒකත් 5ට දැම්මේනේ. 5 7 වගේ කරනවා. ඊළඟට බදාදත් ඔයාලට පන්තියක් කරනවා. නැවත 5 7. ඊළඟට බ්‍රහස්පතින්දා තියෙනවා 20යි 22 පන්තිය. ඒකටත් ඔයාලට එන්න පුළුවන්. ඊට පස්සේ සිකුරාදා ඔයාලට ආයෙත් පන්තියේ තියෙනවා රිවිෂන් එකක්. රිවිෂන් පේපර් ඔය ඔක්කොම කලවම යන්නේ 9 11. ඊට පස්සේ සෙනසුරාදා නැවත ඔයාලට තියෙන 20යි 22 පන්තියටත් එන්න පුළුවන්. ඒක තියෙනවා ආයෙත් 5 7. ඊළඟට ඉරිදා ආයෙත් තියෙනවා 5 7 සෝරි සෙනසුරාදා 7 9 නේ. 7 9 ඉරිදාත් 7 8යි තියෙන්නේ. 7 8යි 30. ඒ කියන්නේ දවස් 7ේම ඔයාලට පැයකමාරක් IT යනවා 22 පන්ති 3ත් එක්ක. ඒකේ ගේට් පාඩම ඊළඟට OS පටන් ගන්නවා. ඒ පාඩම් වලට යන්න. දැන් ගේට් පාඩමේ ප්‍රශ්න පටන් ගන්නවා. ඔයාලා රිවිෂන් එක එතකොට අමුතුවෙන් මට ගේට් කරන්න ඕනේ නැහැ. ඔයාලා මේ ප්‍රශ්න කරද්දී ඒවට එන්න. රයිට්. හරි. ඊළඟට ටියුට් සම්බන්ධයෙන් මම 22 ළමයිට කිව්වා මහානාමේ ළමයි ඉන්නවනම් මට මැසේජ් එකක් දාන්න කියලා කවුරුවත් දාලා තිබ්බේ නැහැ. ඒ ටියුට් ටික යවන්න විදියක් නැහැ. ඒක නිසා. යවන්න උන්නේ නැහැ. ඊළඟට 21 ළමයිනුත් එහෙමයි. රාජකීය ළමයි කිව්වෙත් නැහැ. දුටුගැමුණේ ළමයි ටික මට පණිවිඩය දුන්නෙත් නැහැ. ඒක නිසා ටියුට් ටික ගන්න තාම කාරකේ තියෙනවා වෙලි දෙන්න උන්නේ නැහැ. එදා නම් මම නෙට් මීට කෝල් කරා. මම පොඩ්ඩක් කලින් ගියපු නිසා මට ඉන්න බැරි වුණා නෙට් මී. ඒක නිසා මම ගියා. ඒක මට මැසේජ් එකක් දාන්න මේ මෙහෙම ගන්න. හරි. එහෙනම් මම වැඩේ නවත්තනවා. 21 ළමයිට මම ගොඩක් ඒ කියන්නේ හැමදාම කරන්නේ මේ ඔයාලට ප්‍රමුඛත්වය අනිවාර්යෙන් දෙනවා විභාග තා මාස 5 නිසා. ඕකේ ළමයි දවස් 4ක් දවස් 3ක් අර 20 පාඩම් ටික යන්නේ. ඊළඟට දැන් දවසක් විතර තමයි අපි මේ තියරි කතා කරන්නේ. තව දවස් 3ක් විතර අපි රිවිෂන් එක දැන් යනවා. රයිට් රිවිෂන් එක ටිකක් වැඩි කරන්න ඕන පේපර් ටිකක් සාකච්ඡා කරන්න ඕන නිසා. ඊළඟට 21 ළමයිට ඉරිදා 1 3 වගේ පන්තියක් කරන්නත් පුළුවන්කම තියෙනවා. ඔයාලට පුළුවන්ද ඉරිදා 1 3 වගේ?
21 ළමයි මට කියන්න අපි එහෙම කරමු නැත්තම් මේ ඔයාලට එතකොට පැය සතියට පැය 13ක් 14ක් සෙට් වෙනවා මේ ඔව් නෙට්වර්ක් කරමු ඔව් නෙට්වර්ක් තමයි අපි අර MCQ පේපර් එක නැවැත්තුවෙත් නෙට්වර්ක් ප්‍රශ්නේ හෙට ඒ කොටස කරනවා හෙට 5:30ට සමහරට 5යි කාලා 5:30 වෙයි මම පන්තියක් කළා ඉන්න ඕන ඒක නිසා තමයි කිව්වේ ඔය අතර කාලේ ලින්ක් එක දානවා මේ එන්න නෙට්වර්ක් වල මූලික ටික හෙට කතා කරනවා ඒ විදිහට ගැටලු විසඳන් යන් හොඳට වැඩ කරන්න මහන්සි වෙන්න මට පුළුවන් උපරිම ඉතින් මම දෙනවා රයිට් වැඩ කරන ළමයා අනිවාර්යයෙන්ම ගොඩ යන්න ඕන එහෙනම් හැමෝටම ජය වේවා මම නවතිනවා අද කරපු කොටස ඔයා මෙමරි මැප් එකක් ඔයා ගහගන්න කටුවේ හරි ඒක කරන්න නැත්නම් අපරාධ හරි එහෙනම් බයි